මාව ඇහෙනවා පේනවා අවුලක් නැහැ කියන පොඩ්ඩක් අත උස්සන්න. ඇහෙනවා පේනවා අවුලක් නැත. හරි. බලන්න ගන්න. මේ කතාව ඉවරයි. අපි යන් කාජ් වලට. දැන් මේ ප්‍රැක්ටිකල් සීරීස් එක ඔක්කොම ඉවර වෙද්දී ඔයාලට සාමාන්‍යයෙන් ෆිසික්ස් සිලබස් එකේ තියෙන හැම තැනක් මගේ මතක් වෙනවා මුලින් ඉඳන්. ඔය අහුවෙන්නේ නැති කෑලි තමයි ඔය පදාර්ථයේ විකිරණ කොටස සහ මේ මුල මිනුම් උපකරණ ගැන අපි කරන් ගන්නවා. ඔන්න ඔය කෑලි දෙක තමයි අහු නොවෙන්නේ. ඊටමතරව ආදී ක්ෂේත්‍ර තියෙනවා. අනේ ක්ෂේත්‍ර අහුවෙන්නේ නැහැ මේකට. ඉලෙක්ට්‍රොනික්ස් අහුවෙන්නේ නැහැ. මේ හැර ඉතින් අනිත් හැම එකකින්ම යම් කිසි කොටස් අහුවෙනවා. ඒකේ පාඩම මතක් වෙයි ආයේ. එතන අපි දැන් කතා කරගත්ත විදිහට කාච උත්තර කාචයක මේකේ තියෙන්නේ උත්තර කාචයක ප්‍රතිබිම්බ පිහිටුම් සමපාත ක්‍රමයෙන් මෙහි නාභිය දුර සෙවීම. නාභිය දුර හොයන්න යන්නේ. මොකද කරන්න යන්නේ වැඩි? මෙන්න මෙහෙම. උත්තර කාචයත් එක්ක මෙන්න මේ වගේ පොඩි ඇටෝමක් හදා ගන්නවා. කාචය අපි මේ ඉස්සලාම එකක් හදනවා. මෙන්න කාචය. පොඩි ස්ටෑන්ඩ් එකක තියලා මෙයාව මේ වගේ ලස්සනට හදාගන්න. මෙන්න එහෙනම් මේ දින ග්‍රවුන්ඩ් ලෙවල් එක. හරි. මේක කඩේ වලින් හදලා මෙයාගේ ප්‍රධාන අක්ෂය. දැන් කරන්න යන්නේ මේ කාචේ නාභිය දුර හොයන්නයි යන්නේ. ඔන්න කරන ක්‍රමය. අපිට දැන් ඔයාලට මේ විදිහ මතක තියෙන්න කාචයක වස්තුව තියෙද්දි ඊට අදාළව ප්‍රතිබිම්බය හැදෙන්නේ කොයි හරියද කියලා නිකන් දාලා අදහසක්. නාභිය මෙතන නම් නාභියයි කාචයයි අතරදී ප්‍රතිබිම්බය හැදෙන්නේ ඒ පැත්තෙමයි පිටිපස්සෙන්. නාභියයි F සහ 2F අතරදී ප්‍රතිබිම්බය හැදෙන්නේ ඔන්න හොඳට දැන් මම කියන කොළුවට දාගන්න. ඔන්න මාක් කියනවා නිකන් මෙහෙම. ප්‍රධාන ප්‍රකාශ කේන්ද්‍රයයි නාභියයි අතරදී ප්‍රතිබිම්බ හැදෙන්නේ ඒ පැත්තෙමයි. F සහ 2F අතරදී ප්‍රතිබිම්බ කොහෙද හැදෙන්නේ? දැන් මෙහෙම ගන්න. අපි දන්නවා නාභිය තිබ්බොත් අනන්තේ. 2F තිබ්බොත් අපිට මතක නිකන් ලාවට වගේ 2F තමයි ප්‍රතිබිම්බය හැදෙන්නේ. කියන්නේ මේ පැත්ත 2F එහෙනම් F ගේ තිබ්බොත් අනන්තේ 2F තිබ්බොත් මේ පැත්ත 2F. එහෙනම් ප්‍රතිබිම්බේ F ඉඳන් 2F ට යද්දී වස්තුව F ඉඳන් 2F ට යද්දී ප්‍රතිබිම්බය අනන්තේ ඉඳන් 2F ට එන්න ඕන මේ පැත්තෙන්. ඊළඟට 2F කේ සිට අනන්තයට යනකම් ප්‍රතිබිම්බය 2F ඉඳන් F ට එන්න ඕන. ඕකයි කතාව. ඔය ටික දැන් දැනගෙන ඉන්නවා මේ විදිහට අර දන්නවා. දැන් අපි ඔන්න ඔය ප්‍රතිබිම්බ සමපාත ක්‍රමයෙන් මේ වගේ මේ කාචේ නාභිය දුර හොයන්න යන්නේ. කොහොමද කරන්නේ? අපි මේ හරියෙන් ඉස්සල්ලාම මෙයාගේ ආසන්නව නිකන් දල නාභිය දුර ඉස්සල්ලා හොයාගන්න. ඒක කරන්නේ මම කියලා දෙන්න. අපි හොයාගත්ත කියලා හිතමුකෝ. දැන් නාභියට ඇතුලෙන් තිබ්බොත් ප්‍රතිබිම්බය හැදෙන්නේ මේ පැත්තේනේ. එහෙනම් බෑ අපිට ඕන ප්‍රතිබිම්බය අනිත් පැත්තට ගන්න. එහෙනම් නාභියට පොට්ටක් එළියට එළියෙන් හිටින විදිහට මෙන්න මෙහෙම තියෙනවා අල්පෙනිත්තක්. අපි යාට O කියමු. ඇයි O කිව්වේ? ඔබ්ජෙක්ට්. වස්තු කූර. ඔන්න එයි. දැන් මොකද වෙන්නේ? අපි දන්නවා උත්තර කාචයක ප්‍රතිබිම්බයේ මේ තියෙන වස්තුව මෙහෙනම් ප්‍රතිබිම්බය අනිත් පැත්තේ නම් ඕක උඩු යටිකුරු වෙලා ඉන්නේ නේ. මාරු වෙනවනේ. මේ පැත්තෙන් මෙහාට යද්දි උඩු කුරු ගන්න යටිකුරු වෙනවා. ඒ වගේ එහෙනම් මෙයා යටිකුරු වෙනවා කියන්නේ මෙයා අප්සයිඩ් ඩවුන් ගන්නවා කියන එකයි. ඒ කියන්නේ මෙයාගේ ප්‍රතිබිම්බය එන්නේ මෙන්න මෙහි. තමයි ප්‍රතිබිම්බය රතු පාටින් හදින්නේ. නිකන් මේ හැටි තමයි එන්නේ. ඔන්න image ප්‍රතිබිම්බය. දැන් අපි මේක කරන්න යන්නේ මේ වස්තු දුර මැන ගන්නවා ප්‍රතිබිම්බ දුර මැන ගන්නවා. ඔය දෙක මැනලා ඒ දෙක අතර ප්‍රස්ථාරයක් අඳින්න යන්නේ. ප්‍රතිබිම්බ දුර මෙහෙම මයින්ඩ් බෑ. ඇයි? මෙයා අල්ලන්න පුළුවන් ගන්න මේ ප්‍රතිබිම්බයන්නේ. මෙතන දුරම ඉන්න බෑ. එහෙනම් මොකද කරන්නේ?
තව මේ වගේ කූරක් ගන්නලා මෙහෙම තියෙනවා. අපි හරි කියන නිවේෂණ කූර කියලා. අපි හරි P කියමු. අපිට පුළුවන් මේ පැත්තෙන් බලලා මේ ප්‍රතිබිම්බයයි මෙයාවයි මේ P කූරයි සමපාත කරගන්න. ඒ කියන්නේ ඔයාලට මේ පැත්තෙන් බැලුවාම පේන්නේ ඇහැ මෙතන නම් ඔයාලට මේක පේන්නේ මෙහෙම. මෙහෙම යෙද්දි වස්තු කූර යටින් මෙහෙම පේනවා. ඒකට උඩින් පේන්න ඕන ඔයාලට ප්‍රතිබිම්බය. සෝරි මේ වස්තුව නෙමෙයි නිවේෂණ කූර ප්‍රතිබිම්බය උඩින් පේන්න ඕන මෙහෙම. ඔන්නෝක තමයි සම්පාත වෙලා කියන්නේ. මෙන්න මෙහෙම තේරෙන දැනට මේක හදා ගන්න ඕනේ. ඔකට මරු ක්‍රමයක් තියෙනවා ඈ. එකින් එක කියමු. දැන් මෙහෙම මේක කරනවා. දැන් අපිට පුළුවන් නේ. දැන් පුළුවන් අපිට මේ දුර මැනගන්න නීල් රූලක් තියලා මේක වස්තු දුර u. දැන් මෙන්න ප්‍රතිබිම්බ දුර. මොකද මේ දුරට මෙහා සමානයි. එහෙනම් මෙන්න ප්‍රතිබිම්බ දුර v. අපි දන්නවා කාච සූත්‍රයේ එකයට වීරිනේ එකයට u සමානයි එකයට f. ඕකේ මම එකයට u එහා පැත්තට දැම්මොත් එකයට v සමානයි එකයට u ධන එකයට f. මේක ඇවිල්ලා මෙන්නේ. හැබැයි අපි දන්නවා දැන් මේ ප්‍රස්තාරයක් අඳින්න යනවා කියමුකෝ අපි. කවුරු අතරද අඳින්නේ? එකයට v. එකයට u ඉදිරියේ එකයට v. කියන්නේ වස්තු දුර වෙනස් කර කර මෙයා හොයනවා. හරිද? මම කිව්වේ හැමදාම මම කියන්නේ වෙනස් කරන කෙනා x අක්ෂයට. වෙනස් වෙන කෙනා y ට. දැන් මෙයා වෙනස් කර කර මෙයා හොයන එක නේ කරන්නේ. එහෙනම් මෙහෙම ගත්තා. අපි දන්නවා ලකුණු සම්මුතිය මතකද නව කාටිසියානු ලකුණු සම්මුතිය. අපි ඔකට කියනවා නව කාටිසියානු ලකුණු සම්මුතිය. එහෙම නැත්නම් නිකම්ම ලකුණු සම්මුතිය කිව්වත් ඕක තමයි. ඉතින් ඔයාලට උගන්වන්න තියෙන ඕක විතරනේ. ඒකෙදි අපි දන්නවා උත්තර කාචයක තාත්වික ප්‍රතිබිම්බ සඳහා දැන් බලන්න. මොකක්ද ලකුණු සම්මුතිය? ලකුණු සම්මුතිය මෙහෙම මතක තියාගන්න. ඉස්සල්ලාම ඔබ කාචය ළඟට යන්න. ඇයි මේ ඔක්කොම දුරවල් මයින්නේ කාච ගාවින් නම්. ඒ හින්දා ඉස්සල්ලාම පළවෙනි එක තමයි ඔබ කාචය ළඟට යන්න. ගිහිල්ලා බලනවා. ආලෝක කිරණ එන පැත්තේ ආලෝක කිරණ එන පැත්තට තියෙන දුරවල් ධන. ආලෝක කිරණ ගමන් කරන පැත්තට තියෙන දුරවල් ඍණ. දැන් මේ කතාවේදී නම් ආලෝක කිරණ එන්නේ මෙහින්. යන්නේ මෙහාට. මෙහාට තියෙන දුරවල් ධන. මේ දුරවල් ඍණ. එහෙනම් u ධනයි v ඍණයි නේ. මේ කතාව ඇතුලේ උත්තල කාචයක තාත්වික ප්‍රතිබිම්බ සඳහා විතරයි ඈ. අතාත්වික නම් කතන්දර වෙනස්. දැන් ඔයාලට තේරෙනවා අතාත්විකයි නම් දැන් u ධනයි v ධනයි නේ. මොකද ප්‍රතිබිම්බයත් මේ පැත්තම හැදෙන අවස්ථාව එනවනේ අතාත්වික ප්‍රතිබිම්බ. දැන් මේක තාත්වික. ඒ නිසා මේ වෙලාවේදී u ධනයි v ඍණයි. එහෙනම් ප්‍රස්ථාරය එන්න ඕනේ කොහොමද? u ධනයි v ඍණයි කියන්නේ මේ හැටි ප්‍රස්ථාරය එන්නේ. මෙහෙම ගන්න කොහොම ප්‍රස්ථාරයක්? දැන් මේක y සමාන mx c වගේ ආකාරයක් නෙන්නේ. සරලව බැලුවොත් හැබැයි මේ දෙන්නක ලකුණු සම්මුති ගත්තාම එන්න ඕනේ මෙහෙම. මෙයා ධන මෙයා ඍණ. ඉතින් එතකොට මෙතන කැපෙන තැන තමයි එන්න ඕනේ මෙන්න මෙයාව. ඉතින් හරි වැඩේ නේ. මොකද අපි දන්නවා උත්තර කාර්යයක නාබ්දුර ඍණයි. ඉතින් අන්තක්ඛණ්ඩේ ඍණ උත්තරයක් තමයි එන්නේ. මේ අන්තක්ඛණ්ඩයෙන් පුළුවන් අන්තක්ඛණ්ඩේ සමානයි එකයට f. ඉතින් මෙතනින් අපිට f පොඩ දා ගන්න පුළුවන්. ප්‍රැක්ටිකල් වැඩේ තේරිච්ච දාන්න බං chat එකට දැන් පටන් ගන්න දෙන්නේ. යන් කැම්පෙන් එනර්ජි එකෙන් දාන්න මොකක් කරනවා සෙජ්ජා. වැඩේ තේරුණාද? කරන විදිය තේරුණාද? ප්‍රැක්ටිකල් එකෙන් දාන්න බං මොකක් කරන්නේ? දැන් වැඩේ පටන් ගන්න කලින් හැමෝම නිකන් කෑ ගහලා නිකන් නගලලා පටන් ගන්න වෙයි පටන් ගද්දි ඕනද? දාන්න බං chat එකට මොනවා හරි කරන්න. තේරුණාද වැඩි මොකද තත්ත්වේ? තේරුණා නියමයි. හරි
එක්කෙනෙක් දාලා තියෙනවා තේරුණා මදිනේ කියලා. ආයෙ පාර කියන්නම් මම දැන් මේ ඩිස්කස් කරන් යද්දි. මේ තමයි වැඩි. u වෙනස් කර කර v හොයනවා. බලමු ප්‍රැක්ටිකලි දැන් මොන තේරුම් නැති කෙනාට මේක බලක් තියෙන්නේ. බලන්න මේක දීලා තියෙනවා. එදින උත්තර කාචයක ප්‍රතිබිම්බවල පිහිටුම් සමපාත ක්‍රමයෙන් ලබා ගැනීම සම්පාත කර කර ලබා ගැනීම සහ එමගින් කාචයේ නාභිය දුර සෙවීම ද්‍රව්‍ය ටික හරිනේ මෙන්න ක්‍රමය මේ අන්න බලන්න උත්තර කාචයක් සඳහා වස්තු දුර u ද ප්‍රතිබිම්බ දුර v ද කාචයේ නාභිය දුර f ද නම් සමීකරණ මෙහෙම එනවා ලකුණු සම්මුතිය අනුව එකයට u ට ඉදිරියේ එකයට v ප්‍රස්ථාරගත කරාම ලැබෙන ප්‍රස්ථාරයේ අන්තක්ඛණ්ඩ එකයට f වේ. මේ අනුව කාචයේ නාභි දුර ගණනය කරගත හැකිය. තාත්වික ප්‍රතිබිම්බ සඳහා මොකද වෙන්නේ? u හියගේ ධනද v හියගේ ඍණද වේ. එම නිසා එකයට u ධන එකයට v ඍණ. ඉනේන උත්තර ධන ඍණ මා හරියට බලලා ලකුණු කරන්න ඕනේ. අපි දැන් පාඨාංකනේ ගන්නෙ. අපි හිතමු u ට ආව 10යි v ට 20යි. එහෙනම් u ධන 10 v ඍණ 20. එහෙනම් 10 ඍණ 20 කියන පාඨාංකය තමයි මෙතන ලකුණු වෙන්න ඕනේ. කතාව තේරුණා නේ? 10 ඍණ 20 කියන පාඨාංකය මෙතන ලකුණු වෙන්න ඕනේ. ඒ වගේ මේ එහෙනම් බලලා ගන්න ඕනේ කියන එකයි කියන්නේ. හරි. දැන් බලන්න ඉස්සරහට. දැන් වැඩි හරිනේ. මේක තේරෙනවනේ. ඔන්න ක්‍රමයේ උත්තර කාචයේ ඈත ඔන්න දරනා බිඳුර හොයාගන්න විදිය. උත්තර කාචයේ ඈත පිහිටි වස්තුවකට යොමු කොට තිරය මත පැහැදිලි ප්‍රතිබිම්බයක්. මොකක් හරි තිරය මත පැහැදිලි ප්‍රතිබිම්බයක් අරගෙන කාචයත් තිරය අතර දුර හොයාගෙන අන්න ඒක තමයි කාචයේ දරනාභිය දුර. කියන්නේ වස්තුව මොකක් මේ උත්තර කාචයේ ඔය හරි ඈත තියෙන වස්තුවකට මේ නාභිගත කරලා ඒකේන එක ප්‍රතිබිම්බය හැදෙනවනේ. අපි දන්නවා අනන්තයේ වස්තුව තිබ්බොත් ප්‍රතිබිම්බය හැදෙන නාභිය. ඒ වගේ අපිට උත්තර කාචය කියලා නිකන් දලව ඈත තියෙන වස්තුවක් දිහා බලලා එයාගේ ප්‍රතිබිම්බය හැදෙන තැන අනුව පුළුවන් කරන්නේ මේ පැත්තෙන් තිරයක් එහාට මෙහාට අරන් යන්න. යද්දි කොහේද තිරේ මත වැටේ. මෙයා මේ වෙලාවේ මෙයයි තිරය අතර දුර තමයි දලනාභිය දුර. හොයලා මං කිව්වේ මේ u තෝරගද්දි f ට එහා පැත්තෙන් තෝරගන්න ඕනේ. නැත්නම් මේක වැඩි වෙන්නේ නැහැ. ඒ වගේ මෙතන මම දාන්න බැරි වුණා මේ මෙතන තිරයක් තියෙනවා. තිරේ තියෙන මොකටද කියලා අපි අන්තිමට බලමු. තිරේ තියෙන නැත්නම් මේ s තිරය වස්තු කූරට පිටිපස්සේ තියෙන අපි ඒක ලියන්න බැරිලා තියෙන මම ඔය ටියුට් එකේ මම දෙන්න අහන්නේ. තිරේ තියෙන හේතුව තමයි මේ වස්තු කූරට පිටිපස්සෙන් තියෙන වස්තුන්ගෙන් එන ආලෝක කිරණ තියෙනවනේ. අන්න ඒවා අවහිර වෙලා මේ ඒවා කැපිලා ගිහිල්ලා වස්තු කූරේ හොඳ ප්‍රතිබිම්බයක් ලබා දෙන්න තමයි මේ තිරේ ඕනේ. කියන්නේ ඒකට පිටිපස්සෙන් තියෙන වස්තුන්ගෙන් එන ආලෝක කිරණත් ආවොත් වැඩේ කචල්නේ. ඒවා නැතුව නිකන් වස්තුව විතරක් ගන්නයි මේ තිරේ ඕනේ. අපි බලමු මේක. ආය අපි යන්න ටියුට් එක ඔස්සේ ප්‍රස්ථාරේ එන විදිහ. ප්‍රස්ථාරේ එන්නේ මෙහෙමයි. දැන් ඔයා uv මයිනස්. හරිද? ඔයා ඔන්න u දානවා අපි හිතමු මෙහෙම. මම නිකන් නෑ මම දන්න ඉලක්කම් u10යි u10ක් වෙද්දී අපි හිතමු v එනවා 15යි. දැන් ඔක ප්‍රස්ථාරය අපි පොයින්ට් එක ලකුණු කරනවානේ. මේ ප්‍රස්ථාරය අඳින්නේ කොහොමද? පොයින්ට් ලකුණු කරලා අන්තිමට ඒවා යාකරණ කියන කරන්නේ. u10යි 15යි. අපි ප්‍රස්ථාරය ලකුණු කරන්නේ 10 තමා ඍණ 15 කියන පොයින්ට් එක. මොකද අපි දන්නවා u ධනයි v ඍණයි කියලා මේ වෙලාවේ. ඉතින් අපි ප්‍රස්ථාරය ලකුණු කරන්නේම 10 ඍණ 15 මේ පොයින්ට් එක තමයි ලකුණු වෙන්නේ. ඔය වගේ ඔයාට එන හැම උත්තරවලම හැම පාඨාංක සෙට් වලම u වල එක ධන විදිහටයි v වල එක ඍණ විදිහටයි තමයි පාඨාංක ලකුණු කරන්නේ මේක. ඛණ්ඩාංක. ඊට පස්සේ ඒවා යා කරනවා. එතකොට එන්නේ මෙහෙම රේඛාව. දැන් හරිද? ප්‍රස්ථාරයෙන් එන්නේ. අපි ප්‍රස්ථාරේ ඛණ්ඩාංක ලකුණු කරන්න කලින් ලකුණු සම්මුතිය හිතෙන් දානවා ඒකට. හරි නේද? හරි.
අන්න එහෙම ප්‍රස්තාර අඳින්නේ. හරි අපි යන් ආයේ මේක හරහා දැන් මොකද්ද මීටර කෝදුව ආධාරයෙන් මේසේ මත රටහුණු වලින් රේඛාවක් මලකිලිය රටහුණු හොයන්න යනවා දැන් පිට රට රටහුණු නෙමෙයි ඉතින් මොකෙන් හරි කමන්නේ රේඛාවක් අඳ ගන්න ඕනේ රේඛාවක් ඇඳ එම රේඛාවේ මැද පෙදෙසේ ඊට ලම්බකව ආධාරකයේ තියන්න කාචය මෙහෙම හරි මෙන්න මේ දුර අපි ඒක ගැන පස්සේ කතා කරමු හරි ඉස්සරහට මෙන්න සෙටප් එක හරිනේ රූපේ පරිදි කාචයෙන් එක් පසක එම රේඛාව මත කලින් සොයාගත් නාභිය දුරට වඩා මදක් දුර සිටිනසේ අල්පෙනිති තුඩ කාචයේ ප්‍රකාශ අක්ෂය මත සිටිනසේද කියන්නේ මේ දුර වැඩි වෙන්නත් උනේ යාගේ මෙන්න මේ අල්පෙනිති තුඩ මේ ප්‍රකාශ අක්ෂය මත සිටිනසේද අල්පෙනිත්ත ස්ථානගත කරන්න වස්තු කූර ඕ මෙන්න මෙයාව පසුබිම් තිරයේ වස්තු කූරට වඩා දුරින් එම පැත්තේම තබා අනික් පැත්තේ දුරින් ඇස තබා වස්තු කූරේ යටිකුරු පැහැදිලි ප්‍රතිබිම්බයක් පෙනේ දැන් නිරීක්ෂණය කරන්න. පේන්නේ නැත්නම් තව වස්තු කූරේ එහාට ගෙනියන්න ඕනනේ. රූපේ පරිදි x විශාලයි විශේෂ දෘෂ්ටි අවමුද්‍ර වෙන විදිහට හදා ගන්නලු. මෙන්න මේ x කියන අපි දන්න ඕනම දෙයක් අපිට පැහැදිලිව පේන්න නම් විශේෂ දෘෂ්ටි අවමුද්‍රෙන්වත් තියෙන්න ඕනේ. ඊට වඩා ළඟට આવොත් පේන්නේ නැහැ. ඒ නිසා අපේ ඇහැ තියෙන්නේ මෙතන නම් මේක ප්‍රැක්ටිකල් එකන්නේ. ඇහැ තියෙන්නේ මෙතන නම් අඩුම ගන්න මේක විශේෂ දෘෂ්ටි අවමුද්‍රට විශාල හෝ සමාන වෙන්නවත් හදා ගන්නලු. නැත්නම් ඉතින් පේන්නේ නැහනේ. අන්න ඒ වෙන විදිහට සෙටප් එක හදාගන්න. ඉස්සරහට යන්න. රේඛාව ඔස්සේම ඇස තබා ඕහි ප්‍රතිබිම්බේ එම රේඛාව ඔස්සේ සිරස්ව පීඨා ඇද්දයි තහවුරු කරගන්න. ඒ කියන්නේ මෙයා ඇද වෙන්න බෑ. ඇද වෙලා නම් මොකද කියන්නේ? එසේ නොවේ නම් ප්‍රතිබිම්බේ ඇද වෙලා නම්. එසේ නොවේ නම් ආධාරකයේ සමග කාචයේ සුළු වශයෙන් භ්‍රමණය කරන පොඩ්ඩක් කරකවල බලන්නලු. හරියට කෙලින් එනකන්. ඊට පස්සේ කියනවා අල්පෙනෙත්තේ තුඩ කාචයේ මැදයේ නොපෙනේ නම් අල්පෙනෙත්තේ තුඩ කාචයේ මැදේ නැතුව නිකන් වෙන තැනක පේනවා නම් කාචයේ තලයේ සිරස් වනසේ සකසන්න. ඒ කියන්නේ මේ වගේ පොඩි පොඩි දේවල් ඔය කියන්නේ. දැන් මේ ප්‍රතිබිම්බය ඇදයි නම් මොකද්ද වෙන්න පුළුවන්? මේක දැන් මෙහෙමනේ මේ කාචයේ තියෙන මෙන්න මේ වගේනේ. මේක පොඩ්ඩක් කොහොම භ්‍රමණය කරලා බලන්න. මේක හරියට ලම්බක වෙලා නැති වෙන්න පුළුවන්. මෙහෙම පොඩ්ඩක් භ්‍රමණය කරලා බලන්න. හරියට සෙට් වෙනකම්. ඊට පස්සේ කියනවා මේ තුඩ හරියට මැද පේන්නේ නැත්තම් කාචේ මෙහෙම කරලා බලන්න. සිරස් හරියට මේ අක්ෂේ සිරස්ද කියලා බලන්න. මේක පොඩ්ඩක් ඇද වෙලා තිබ්බොත් ඔයාලට තේරෙනවා මේ මෙතන නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේම බලන්න කියලා කියන්නේ පොඩි පොඩි කරුණු. පළවෙනි පොතේ තියෙනවා මම ඔය දාලා ඊළඟට අයි ප්‍රතිබිම්බයේ තුඩ පීහි තුඩ සමග සමපාත වන සේ පී නිවේශන කුවර ඉදිරියට හෝ පසුපසට සීරුමාරු කරන්න. ඔන්න මම පොඩි මැජික් එකක් කියලා දෙනවා දැන්. දැන් මෙහෙමනේ මෙන්න වස්තු කූර නිවේශන කූර. මෙන්න වස්තු කූරේ ප්‍රතිබිම්බය. දැන් ඔය දෙන සමපාත වෙන්න ඕන. සමපාතයි වෙනවා කියලා හොයාගන්න කොහොමද? මෙයා මෙහෙම තියනවා මෙයා මෙහෙම තියනවා නොහොමනේ තියෙන්නේ නේ. ඔයාලා පේනවනේ මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. සම්පාතයි කියලා හොයාගන්න ක්‍රමය තමයි මේක මෙහෙම තියලා මම එක ඇහැක් වහගෙන කොහොම ගෙනිච්චාම ඔයාලා දෙනවා මේක එහා පැත්තටම යනවා වගේනේ පේන්නේ නැති නිකන් කෑක් වහලා දෙපැත්තට ගෙනියනවා මූණ. එතකොට මේ දෙන්නම එකට යන්න ඕන දෙපැත්තට. දැන් ඔයාලට කරලා බලන්න ඕන. දැන් මෙහෙම නැතුව දැන් ඔයාලා ඔය පැත්තෙන් පේනවනේ. මෙයාව පොඩ්ඩක් ඉස්සරහට ගන්න. මෙහෙම. හැබැයි ඒත් මට මේ පැත්තෙන් බැලුවම පේන්නේ දෙන්න එකට තියනවා වගේ ඔන්න ඔහොම. දැන් මට එහෙම කරන්න හරි අමාරුයි. දැන් ඔයාලට පේන්නේ දෙන්න ගෑවිලා වගේනේ. හැබැයි ගෑවිලා නැහැ. පැත්තෙන් බැලුවොත් මෙහෙම තියෙන්නේ. අපිට මෙහෙම කරලා ඔයාලට ඕන එක ඇහැක් වහගෙන මූණ ගෙනිහින් බලන්න දෙපැත්තට. ඔයාලට යද්දි අනිවාර්යෙන්ම ඇඟිලි දෙක වෙන් වෙලා යනවා පේන්නේ. එකට නෙමෙයි. ඒ නිසා අපි කියනවා අහන්න පුළුවන් මෙහෙම. හරියටම මේ P අල්පනිත්‍යත් වස්තුවේ ප්‍රතිබිම්බයත් සමපාත වී ඇද්දයි ඔබ සොයාගන්නේ කෙසේද? මොකද්ද?
එක හක් වාගෙන මූණ දෙපැත්තට ගෙනියනවා. ඒක ලියන්නේ මෙහෙම නිකන්. තිරස් අතට ඇස චලනය කරන විට වස් චලනය කරන විට කීත් අයිත් අතර සාපේක්ෂ චලිතයක් නොමැති විය යුතුය. සාපේක්ෂ චලිතයක් කියන්නේ එක්කෙනෙකුට සාපේක්ෂව අනිත් කෙනා යන්න බෑ. දෙන්නම එකට යනවා නම්. ඒ නිසා මේ තිරස් දිශාවට ඇසගෙන යන විට පීත් අයිත් අතර සාපේක්ෂ චලිතයක් නොතිබිය යුතුය. දැන් මම කිව්වෙත් කරලා බලන්න ඕන. එකක් පොඩ්ඩක් ඉස්සරහින් තියාගෙන කෙලින්ම ගියාවිලා මේක එහාට මෙහාට කරලා බලන්න. දෙන්නත් වෙන වෙනම යන්නේ. එක හරියටම ගෑවිලා තිබ්බොත් එහෙම කොහොම කරත් එකටමයි යන්නේ. මොන හොයාගන්න පුළුවන්. හරි මම හිතන්නේ මගේ පොඩි තාක්ෂණික දෝෂයක් මොකක් හරි දැන් හරි මම එනවනේ හරි දැන් තව පොඩි මැජික් එකක් තියෙනවා දැන් මෙයානේ වස්තුකු මේ මෙතන අපි ගන්න p අල්පෙනිත් මෙයානේ මෙයා ප්‍රතිබිම්බේ අපි හිතමු මෙහෙම ප්‍රතිබිම්බේ මෙහෙම තියෙනවා p අල්පෙනිත් ප්‍රතිබිම්බයට ඉස්සරහින් තියෙනවා අපේ පැත්තට වෙලා දැන් ඔයා මෙහෙම තියලා ඇහැ ගෙනිච්චොත් කරලා බලන්න ඕන. බලමු මේක ලියලා තියෙන ප්‍රතිබිම්බයේ පැත්තේ මොන පැත්තෙන්ද කියලා. මම ඒ විදිහටම කියන්නේ. මම දාලා ඇති. මෙහෙම ඇරෙන්නේ මේක. හරි. දැන් බලන්න මෙහෙම ප්‍රතිබිම්බේ කාචේ පැත්තට වෙන්න වස්තුව මේ වස්තුව කියන්නේ P. අපි ඇහැගෙන යද්දී බලන්න හොඳට මේ ප්‍රතිබිම්බේ අපි ඇහැගෙන යන පැත්තට විරුද්ධ පැත්තට යන්නේ. කරලා බලන්න ඕන. උඩ ඇඟිල්ල පිටිපස්සෙන් තියන්නේ. තියලා මෙයා මෙහෙම තියන්නේ. මෙහෙම තියලා හරියට නිකන් එකට තියනවා වගේ පේන විදිහට හදාගන්න. හදලා මූණ දෙපැත්තට ගෙනින් බලන්න එක හැක් වහගෙන. ප්‍රතිබිම්බේ අපි ඇහැගෙන යන පැත්තට විරුද්ධ පැත්තට යන්නේ. දැන් ඔයාලා කරලා බලන්නකො. එකපාරක් P මෙහෙම තියාගෙන ප්‍රතිබිම්බේ ඇතුලෙන් තියාගන්න. ඊළඟ අවස්ථාවේ P ඇතුලෙන් තියලා ප්‍රතිබිම්බේ එළියෙන් තියාගන්න. හරි මම කියවේ අනිත් පැත්තනේ. ප්‍රතිබිම්බේ අපේ පැත්තේ තිබ්බොත් තමයි ඇහැගෙන යන පැත්තට විරුද්ධව යන්නේ. ප්‍රතිබිම්බේ ඇතුලෙන් තිබ්බොත් අපි යන පැත්තටමයි ප්‍රතිබිම්බේ එන්නේ. හොයාගන්න පොඩි ක්‍රමයක්. ප්‍රශ්නෙක අහන්න පුළුවන්. මේ විදිහට තියලා ඇස ගෙන යද්දී ඇස ගෙන යන දිශාවටම ප්‍රතිබිම්බේ චලනය වේ නම් මේ දෙන්නගේ B ටීම් මොනවා වගේද? එහෙම නැත්නම් ඇස ගෙන යන දිශාවට විරුද්ධ පැත්තට ප්‍රතිබිම්බේ චලනය වෙනවා පේනවනම් මේ දෙන්නගේ ප්‍රතිබිම්බ කොහොමද තියෙන්නේ? ඔන්න මම ආයෙ කියනවා. දැන් ඔක මතක නැත්නම් මොකද කරන්නේ? ඒ වෙලාවට කරලා බලන්න ඉබ්බන්නේ. දැන් ඔකේ පොයින්ට් එක දීලා තියෙනවා. ඔන්න මම කියනවා ප්‍රතිබිම්බයේ තියෙන පිටිපස්සේ නම් අපි ඇහැ ගෙනියන පැත්තටම ප්‍රතිබිම්බේ යනවා. එහෙනම් මොකද කරන්න ඕනේ? P අල්පෙනිත් කාචේ දෙසට යන්න ඕන තව. ඊළඟට ප්‍රතිබිම්බයේ තියෙන ඉස්සරහා නම් අපි යන පැත්තට විරුද්ධ පැත්තට ප්‍රතිබිම්බය යන්නේ. එහෙනම් අපි ඇහැ ගෙනියන පැත්තට විරුද්ධ පැත්තට ප්‍රතිබිම්බය යනවා නම් P අල්පෙනිත් කාචයෙන් තව ඉවතට ගේන්න ඕන. ඔකයි කතාව. දැන් ඔක මෙතන ලියලා තියෙනවා. බලන්න මේ ප්‍රතිබිම්බය සම්පාද කිරීමේදී ඇස ගෙන යන දිශාවටම ප්‍රතිබිම්බය චලනය වේ නම් P කාචයේ දෙසටත් ඇස ගෙන යන දිශාවට විරුද්ධව ප්‍රතිබිම්බය චලනය වේ නම් P කාචයෙන් ඉවතරද ගෙන යා යුතුය. බලන්න වැඩේ තේරිච්ච දාන්න මේකට yes කියලා. කරලා බලලා තේරුණා නම් අකල කරලා බලන්න. උඩ ඇඟිල්ල පිටිපස්සෙන් තිබ්බොත් කොහාටද යන්නේ? ඉස්සරහින් තිබ්බොත් කොහාටද යන්නේ?
ටක් ගාලා දැන් හැමෝම දැන් ටක් ගාලා කරලා බලුවා දැම්මා. ඉස්සරහින් තියෙද්දි නම් අපි යන පැත්තට විරුද්ධව යන්නේ. එහෙනම් PL පෙන්ත කාචෙන් ඉවතට ගේන්න ඕනේ. පිටිපස්සෙන් තිබ්බොත් අපි යන පැත්තටමයි ප්‍රතිබිම්බය යන්නේ. ප්‍රතිබිම්බයෙන් බලන්න. අපි යන පැත්තටමයි යන්නේ ප්‍රතිබිම්බේ. එහෙනම් PL පෙන්ත කාචේ දෙසට ගෙනියන්න ඕන තමයි. හොයාගන්න පොඩි ක්‍රමයක්. හරිද? කො අනික් කට්ටිය දාන්නේ නැද්ද? 15යි ඉතුරු තව ඉන්නවනේ 22ක් වෙනකන් නේ. 7ක් ඉන්නවා තව. දාන්න බෑ ඉහත් දෙනා දාන්නේ නැද්ද? අකල් දාන්න. හරි. දැන් සරගිරි පිළිසක් දාලා තියෙන නිසා මම හිතනවා ඉවරයි කියලා 18 දිනක් දාලා තියෙනවා. ඉතින් ඔන්න කතාව. ඊළඟට මේ කියවනේ සම්පාත අවස්ථාවේ අක්ෂය දෙපසට තිරස් වැස චලනය කරන විට I හා P අතර සාපේක්ෂ චලිතයක් නැත්නම් වැඩේ හරි. ඊළඟට දැන් කාචය හා වස්තුව අතර දුර යූද ප්‍රතිබිම්බය අතර දුර වීද මැනගන්න මේ නවකාටසියානු ලකුණු සම්මුතිය භාවිතා කරලා ප්‍රස්ථාරය ඇඳලා නාභි දුර හොයාගන්න. හරිනේ. නාභි දුර එන්නේ මෙන්න මෙහෙම ඈ. එතන අපි ගත්තනේ කලින් නේ. මේක ඇත්තටම 1.8F තමයි එන්නේ මෙතනින් නේ. ඒකෙන් දන්නවන්නේ 1.8F තමයි අන්තක්කණ්ඩයෙන් එන්නේ. විශේෂ කරුණු වස්තු කූර කාචයේ නාභියට ඉතා ආසන්නව තිබ්බොත් අපි දන්නවා ප්‍රතිබිම්බේ ගොඩාක් ඈතනේ. දැන් නාභිය තිබ්බොත් ප්‍රතිබිම්බේ අනන්තේනේ. නාභියට චුට්ටක් ඈතින් තිබ්බොත් ප්‍රතිබිම්බේ අනන්තෙට චුට්ටක් මෙහා. ගොඩාක් ඈත එන්නේ. අමාරුයි කරන්න. ඒ නිසා මේ වස්තු කූර නාභියෙන් සැලකියොත් දුරක් පොඩ්ඩක් ඈතින් තියන්න ඕනේ. කරනවා හරියට එන්නේ. ඒ නිසා මේ විදිහට මේකත් යන විදිහට හදා ගන්න දුර. ඊළඟට මේ ප්‍රස්ථාරයෙන් අදින්න ඕනේ 1 යට u එක්කනේ. ඒ නිසා ලක්ෂවල හොඳ විසිරුමක් එන විදිහට u ගේ අගයන් තෝරගන්න. දැන් u 25ක් වෙද්දි 1 යට u 0.04යි. 28ක් වෙද්දි 0.3යි 5යි 7යි. නිකන් ඔයාලට පේන හොඳ විසිරුමක් තියෙනවා මේ ඉලක්කම් වල. 1 යට u එක්කෙන් ප්‍රස්ථාරයෙන් ඉන්නේ. ඒ නිසා නිකන් දැන් u ගේ අපි ගත්තොත් 25 30 35 40 වගේ 1 යට u ගේ හොඳ විසිරුමක් එන්නේ නැහැ. ඒ නිසා දැන් බලන්න මේ u අරන් තියෙනවා මෙයා 25 28 32 40 50 65 එහෙම ගත්තාම නිකන් මේ මෙතන ඉලක්කම ලස්සනට ඇවිල්ලා තියෙනවා නේ. මේක නිකන් ලස්සනට ඇවිල්ලා තියෙනවා. අන්න ඒ වගේ ගන්න කියලා කියන හොඳ විසිරුමක් එන විදිහට. මොකද යූත් එක්ක නෙමෙයි ප්‍රස්ථාරයෙන් ඉන්නේ 1 යට යූත් එක්ක. ඊළඟට මේකත් මරු. ආලෝකයේ තියෙන ප්‍රතිවර්තීය ගුණ මම කලින් කිව්වා. වස්තු දුර u වෙද්දි ප්‍රතිබිම්බ දුර v නම් දැන් කියන්නේ මෙහෙන් එන කිරණයක් මෙතනින් යනවා කියන එකනේ. ඕකම අනිත් පැත්තට මෙහෙන් කිරණ එවුවොත් ඔතනින් යන්න ඕනේ. ඒ කියන්නේ මෙහෙන් එවුවොත් වස්තු දුර v ප්‍රතිබිම්බ වස්තු දුර u v වෙද්දි ප්‍රතිබිම්බ දුර u වෙනවා. කියන්නේ පාඨාංග මාරු ගන්න පුළුවන්. දැන් උදාහරණයකට මෙහෙම. මේකම ගමුකෝ. වස්තු දුර 10යි ප්‍රතිබිම්බ දුර 15යිනේ. මම වස්තු දුර 15ට ගෙනිච්චොත් අනිවාර්යෙන් ප්‍රතිබිම්බ දුර එනවාට 10යි. මේවා මාරු කරන්න පුළුවන්. ඒක තමයි ආලෝකයේ ප්‍රතිවර්තීය ගුණය. මෙහෙන් 10ක් කියලා 15කින් ප්‍රතිබිම්බය හැදෙනවා නම් 15කින් කිරණේ ආයෙ එවුවොත් 10කින් බහින්න ඕනේ. ඒ කියන්නේ වස්තු දුර 10ක් වෙද්දි ප්‍රතිබිම්බ දුර 15යි නම් වස්තු දුර 15ක් වෙද්දි ප්‍රතිබිම්බ දුර 10යි. ඒ කියන්නේ මෙහෙම මේ දැන් ඔයාලට මතකනේ පාඨාංග කට්ටාල 6ක් විතර ගන්න කියවනේ. 3ක් ගත්තා නම් ඇති නේද? 3ක් කරන් ඊළඟ 3 අරවා ටික මාරු කරනවා. දැන් ගන්නවා 10ට 15යි 15ට මොකක් හරි 25ට මෙච්චරයි ඊළඟට මේවා ටික මාරු කරලා ආයෙ 3ක් ගත්ත හැකි. කතාව තේරුණාද? ආලෝකයේ ප්‍රතිවර්තීය ගුණය. ඒ නිසා ඕන්න එහෙම කරන්නත් පුළුවන්. ඊළඟට මෙන්න මේ මං කියවර තිරේ වාසිය මේක ඔයාලගේ ටියුබ් එකේ නැහැ. මෙන්න මේ පොයින්ට් එක. මට මතක විදිහට මම මේක ඊ රෑ දැම්මේ ගොඩක් රෑ වෙලා. ඒතකොට ඔයාලා ටියුබ් එක දාලා ඉවරයි. ඒක ඔයාලා ලියා ගන්න. මොකද්ද මේ? මේක බලලා ලියා ගන්න හොඳට. මෙන්න මේ පොයින්ට් එක. මෙන්න මේක.
තිරයක් යොදා ඇත්තේ වස්තුවට පිටුපස ඇති අනෙක් වස්තුන්ගෙන් එන ආලෝක කිරණ ආවරණය කර වස්තුවේ පැහැදිලි ප්‍රතිබිම්බයක් නිරීක්ෂණය කර ගැනීමටයි. ඔන්න ඔය පොයින්ට් එක ලියා ගන්නටක් ගාලා. මම දැන් කලින් විස්තර කරා වෙන්නේ කොහොමද කියලා මේ. ඒක උක දාලා නැහැ මං හිතන්නේ. ලියා ගන්න එක. හරිද? ලියාගත්තා නේද? ඊළඟට බලමු. මම හිතනවා ලියාගෙන ඉවරයි කියලා ඔක්කොමලා. මම ආයෙ පරීක්ෂා කරන්නම් මේක. මේදී තාත්වික වස්තු තාත්වික ප්‍රතිබිම්බ සඳහා පරීක්ෂණයේ ප්‍රයෝගී කොට ඇත මෙතන. එහෙත් අවශ්‍ය නම් තාත්වික වස්තු අතාත්වික ප්‍රතිබිම්බ හෝ අතාත්වික වස්තු තාත්වික ප්‍රතිබිම්බ සඳහා වූ පරීක්ෂණය සිදු කළ හැකිය. ඉතින් ඒ අනුව මෙන්න මෙහෙම එනවා ඔයාලට තේරෙනවනේ. දැන් මේ ප්‍රස්තාරය ඇත්තටම මොකක්ද එන්නේ? ඔන්න බලන්න. දැන් මට මේක ඕන නම් මෙහෙම කරන්න හැකියි. කොහොමද? මේකනේ සමීකරණය. මම මේක පොඩ්ඩක් මෙහෙම කරනවා. u සමානයි 1 8 මම මේකට දැන් ලකුණු සම්මුතිය දානවා ඕනේ. ලකුණු සම්මුතිය දැම්මොත් මොකද වෙන්නේ? v කියන කෙනා ඍණ වෙන්න ඕනේ. ඍණ 1 8 v ඍණ u කියන කෙනා ධනයි. මෙයා මෙහිමයි. එතකොට මෙයා ඍණනේ. මෙයා ඍණ f වෙනවා. ඒ නාමක ඍණයි උත්තර කාචේ. දැන් මට තුන් දෙනාම ඍණ ලකුණේ ගුණ කරන්න පුළුවන්. 1 8 v ධන 1 8 u සමානයි 1 8. u එහා පැත්තට දානවා. 1 8 v සමානයි ඍණ 1 8 u ධන 1 8 f. මෙහෙම ගන්නත් පුළුවන්. දැන් මෙහෙම අපිට ලකුණු සම්මුතිය දාලාම ඕනනම් ප්‍රස්තාරය දින්නත් පුළුවන් 1 8 v හා 1 8 u අතර. එතකොට එන්නේ කොහොමද? මෙහෙම ප්‍රස්තාරයක් නේ. y සමානයි ඍණ mx ධන c. කෙනෙකුට ඕන නම් එහෙම ගානක් නිර්මාණය කරන්න පුළුවන් කියනවා අපිට. ලකුණු සම්මුතිය දාන්න ඉස්සෙල්ලා. දාලා ප්‍රස්තාරය අඳින්න. එතකොට මේ 10 15 ධන ඍණ හිතන්න ඕනද? නෑ නෑ දැන් කෙලින්ම උත්තරේ දාන්න විතරයි තියෙන්නේ මෙතන. මොකද අපි ලකුණු සම්මුතිය කලින්ම දැම්මා. තේරෙනවද කතාව? ලකුණු සම්මුතිය සමීකරණයටම දාලා ගත්තොත් ආයේ මේවට ලකුණු සම්මුතිය දාන්න ඕනේ නෑ. ඒවා නිකම් එන ඉලක්කම් දාන්න විතරයි තියෙන්නේ. දැන් මෙතන මේ uv කියන්නේ ඉලක්කම් විතරයි. මේ වටිනාකම විතරයි. ඔය ලකුණු සම්මුතිය කලින් දැම්මා. පැහැදිලි කතාව. ඕනනම් එහෙම කරන්නත් පුළුවන් කෙනෙකුට. එකක් තුන ලියා ගන්න උතනේ. මෙහෙම. ලියන්න සමීකරණයේ ලකුණු සම්මුතිය යොදා ප්‍රස්තාරය අඳින්නේ නම් සමීකරණයේ ලකුණු සම්මුතිය යොදා ප්‍රස්තාරය අඳින්නේ නම් කියලා මෙහෙම ගන්න ඉතින් ලකුණු සම්මුතිය දැම්ම මේවා ඉලක්කම් විතරයි. මේ මෙන්න ප්‍රස්තාරය. එකට යුත් එක්ක එකට v මේ කැල ගන්න ඕනේ. එහෙමත් කෙනෙකුට පුළුවන්. පාන්දරීම ලකුණු සම්මුතිය දානවා. පස්සේ නිකම් ඉලක්කම් දාලා ප්‍රස්තාරය අඳිනවා.
හරි. මේක හරිනේ. එහෙම පුළුවන්. ආයෙ ඕනනම් කෙනෙකුට මෙහෙම කර හැකියි. දැන් මේක මොකක්ද කරේ? ලකුණු සම්මුතිය සූත්‍රයට දැම්මා. එතකොට ඉලක්කම් වල දාන්න ඕනේ. එහෙම නැත්නම් කෙනෙකුට දැන් අරකම කර හැකියි. මේ අරකම තව ටිකක් ඕන දික් කරන්න පුළුවන්. ඒතර ප්‍රස්ථාරයෙන් වෙන වෙන කෑලි. ඔයාලට තේරෙනවා මේකම තාම දික් කරොත් දෙපැත්තට ප්‍රස්ථාරය මෙහෙම යනවනේ. දැන් මේකම තව දික් කරනවා. මෙහෙම මෙහෙම. ඒ කියන්නේ එන පාඨාංක ඔක්කොම ලකුණු සම්මුතියට අනුව දාලා තමයි ඉලක්කම් මේකට දාන්නේ. සූත්‍රෙට මුකුත් කරේ නැහැ. එන ඉලක්කම් ඔක්කොම හිත දානවා. u නම් ධනයි v නම් ඍණයි. මේ හරියදී. මේ හරිය දෙනවනම් මේ මොනවද මේ? මේ හරියට බලන්න u ධනයි v ධනයි. ඒ කියන්නේ තාත්වික වස්තු අතාත්වික ප්‍රතිබිම්බ. වස්තුව තාත්විකයි ප්‍රතිබිම්බ අතාත්විකයි මේ පැත්තේ. ධනයි ධනයි. මේ හරිය තාත්වික වස්තු තාත්වික ප්‍රතිබිම්බනේ. ධනයි ඍණයි. මේ හරිය මොකක්ද? බලන්න මේ u ඍණයි v ඍණයි. u ඍණයි v ඍණයි. ඒ කියන්නේ u ඍණයි කියන්නේ වස්තුව මිහි. ඒ කියන්නේ ආලෝකයේ මිහින් ආවට මෙන්න මේ වගේ කතාවක් කියන්නේ. එහෙම කාලි තියනවා කියන්නේ. ආලෝකයේ මිහින් එනවා. මේක ආලෝකය. හැබැයි මෙයා එකතු වෙන්නේ කොහෙද? මේ හරිය. කියන්නේ ආලෝකයේ එන පැත්තේ ධන. හැබැයි ප්‍රතිබිම්බය හැදෙන්නේ මේ වස්තුව තියෙන මේ ඇත්තටම. මොකද වස්තුව කියලා කියන්නේ එන ආලෝක කිරණ එකතු වෙන තැන. ඉතින් එන ආලෝක කිරණ මෙහි එකතු වෙන්නේ නැහැ. මෙහි තමයි එකතු වෙන්නේ. දැන් මෙයා තමයි වස්තුව. u ධනයි. sorry u ඍණයි එතකොට නේ. වස්තුව ඍණයි. u ඍණ වෙලා v ඍණ වෙන්න ඕනේ. ප්‍රතිබිම්බේ මේ හැරි හැදෙනවා. මේ. හරි. උත්තර කාටින් ගන්න එහෙම නමනේකනේ. ප්‍රතිබිම්බේ මේ හැරි. දැන් දැක්කද මේ u ඍණ v ඍණයි. අතාත්වික වස්තු තාත්වික ප්‍රතිබිම්බ. අතාත්වික වස්තු තාත්වික ප්‍රතිබිම්බනේ එනවා. ඒ නිසා එහෙම අවස්ථාවක් වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ ප්‍රස්ථාර දිගටම අපි ඔක්කොම පිහිටීම් බලලා ඇඳුවොත් ඔහොම එනවා. දැන් ඔක තියෙනවා ඔයාලගේ ටියුට් එකේ. මේ තියෙන්නේ. අතාත්වික වස්තු තාත්වික, අතාත්වික වස්තු තාත්වික වස්තු තාත්වික, අතාත්වික වස්තු තාත්වික ප්‍රතිබිම්බ. මං කිව්වේ. ඔය ඕන එකක් පුළුවන්. ඊළඟට. මෙන්න මේ වගේ ඉතින් විකල්පකම් බ්‍රාවිත. මේ තියෙන මම අර කීප එකනේ. ලකුණු සම්මුතිය යොදලා ගන්නවා. මෙහෙම ප්‍රස්ථාරයක් එනවා. මෙන්න මේ වගේ වැඩක් කරන්නත් පුළුවන්. ඉතින් මේවා ටිකක් කියවලා බලන්න ඔයාලා. මේක පොඩ්ඩක් මෙහාට ඇවිල්ලා නේ. දැක්කේ නෑ. හරි. කොහොම හරි වැඩේ මෙහිමයි. වැඩේ තේරුණාද? බලන්න දැන් chat එකට දැන් ඔන්න ප්‍රැක්ටිකල් එකක් ආයි ඉවර කරා. තත්ත්වය මොකද? තේරුණාද කරන විදිහ? උත්තර කාචයක තාත්වික වස්තු තාත්වික ප්‍රතිබිම්බ සඳහා වැඩේ කරපු විදිහ තේරුණාද? තේරුණා. දැන් ඔයගේ මම කියවනේ ඕන්නම් පුළුවන් අපිට මේ මොනවද අර තාත්වික වස්තු තාත්වික ප්‍රතිබිම්බ සඳහා වැඩේ කරන්න කියලා. අපි දන්නවා ඒක අපි හොඳට දන්න දෙයක්නේ. වස්තුව තාත්විකයි ප්‍රතිබිම්බය අතාත්විකයි කියන්නේ ප්‍රතිබිම්බය මේ පැත්තෙම යදී. එහෙම මේ ඔය කොහොමද ප්‍රතිබිම්බ දුර එහෙම හොයන්නේ? ලියා ගන්න අපි ඒක සෙටප් එක ගන්න. ලියන්න උත්තර කාචයක අතාත්වික ප්‍රතිබිම්බ සඳහා ප්‍රස්ථාරය ඇඳීම. උත්තර කාචයක අතාත්වික ප්‍රතිබිම්බ සඳහා ප්‍රස්ථාරය ඇඳීම. ලියා ගන්න ඒක කියලා දෙන්න. කරන විදිහ. කොහොමද කරන්නේ? මෙයා මෙහෙම තියෙනවා. දැන් අපිට ෂුවර් මොකද්ද? මෙයාගේ ප්‍රතිබිම්බය හැදෙන්නේ මේ පැත්තේ. එහෙනම් අපි දන්නවා ඒ වගේම තමන්ගේ පැත්තෙන් ප්‍රතිබිම්බය හැදෙද්දී උඩුකුරු යටිකුරු බව මාරු වෙන්නේ නැහැ. එහෙමමයි. එහෙනම් මෙයාගේ ප්‍රතිබිම්බය මෙහෙම. ඔන්න I1
ප්‍රතිබිම්බය. IO කියන්නම්කොනේ. IO නෙමෙයි. I object. IO. O ගේ ප්‍රතිබිම්බය. Image of I. Image of O. ඊළඟට මෙහෙම කරනවා. වස්තු කූර මෙහෙම එල්ලනවා. ඔබ බලන්න. වස්තු කූර මෙහෙම එල්ලනවා. මෙයා තමයි P. sorry. පැටලෙන වස්තුව නෙමෙයි නිවේශන කූර. වස්තුව මෙයන් පේනවනේ එල්ලනවා. එල්ලලා මෙතනින් පොඩි තල දර්පණ කෑල්ලක් තියෙනවා. මේක අතරම තව එහාට යන්න නැත්නම් හරියන්නේ නැහැ. දැන් දුර වැඩි වෙනවා නේ. බලන්න දාම් තේරෙයි. ඔන්න මේම එල්ලනවා. P. දැන් මොකද වෙන්නේ? මේ මොකද දර්පණය හරහා P ගේ ප්‍රතිබිම්බයක් හැදෙනවානේ. ඒක මෙතෙන්ද සෙට් කරනවා. සර් මෙයා කවුද? IP. පොලිසියෙන් ඉන්නේ IP. IO IP. දැන් ඉතින් අර වැඩේමයි ආයේ. අර විදිහට එහා අයින් කර කර මේ දෙන්න සෙට් වෙනකන් මෙයාව එහාට මෙහාට කරනවා. කරලා කොහොමද දැන් මේ දුර හොයාගන්නේ? දැන් මොකද්ද මේ? මෙන්න වස්තු දුර ඕකේ. ප්‍රතිබිම්බ දුර හොයන්න නෙමෙයි එක එක සෙල්ලම් දාන්නේ අපි. දැන් ප්‍රතිබිම්බ දුර හොයාගන්න ඕනේ. අපිට පුළුවන් මේ දුර මැනගන්න. මේ දුරට සමානයි නේද මේ දුර? මොකද අපි දන්නවා දර්පණයකින් ප්‍රතිබිම්බයක් හදන්නේ වස්තු දුරට සමානව. එහෙනම් අපි හිතමු මෙහෙම. අපි ගමු මේ දුර y. මේ කෑල්ල y. මේ ටික x. මේ ටික x නම් අපි දා පේන්නේ නැහැ නේ. පොඩ්ඩක් අවසන්. එහෙනම් මේ ටික x. ඒ ටික x නම් අපි දන්නවා මෙතන ඉඳන් මෙතනට x වෙන්න ඕනේ. මේ ටිකත් x. දැන් ප්‍රතිබිම්බ දුර කියන්නේ මොකද්ද? මේ දුරනේ අපිට ඕනේ. මේ දුර. මේ දුර කොහොමද ගන්නෙ? x ගෙන් y අඩු කරලා නම් හරිනේ. ප්‍රතිබිම්බ දුර මේකනේ. v කියන්නේ මොකක්ද එහෙනම්? x ගෙන් y අඩු කරා නම් හරිනේ. ඔන්න v හොයන විදිහ. දැන් y කියන එක හැම වෙලේම නියතයි. කණ්ණාඩිය වෙනස් කරන්නේ නැහැ. x තමයි එහාට මෙහාට කරන්නේ. ඉතින් x එහාට මෙහාට කරන්න මේකට දාලා ටක් ගාලා v හොයාගන්න පුළුවන්. ඒ නිසා u ට දාලා v හොය යන්න පුළුවන්. කතාව තේරුණාද? ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ප්‍රශ්න නැත්නම් අඳගන්න. අර විදිහමයි. තිරයක් මෙහෙන් දාන්නද? තිරේ. ප්‍රශ්න තියෙනවා නම් අහන්න නැත්නම් අඳගන්න. නිකන් තේරුන්නේ නැහැ වගේ. ආයි කල්පනා කරන්න තුනක්. මේකේ ප්‍රතිබිම්බය මෙතනින් අනිත් පැත්ත හැදෙනවා. එයයි මෙයයි සම්පාත කරනවා. මේ දුර අපිට හොයාගන්න බෑ මේකේ ප්‍රතිබිම්බ දුර. ඒක ගත්ත හැකි x වෙන y හැම වෙලේම. x තමයි වෙනස් කරන්නේ. අර වගේම වැඩි කරන්න පුළුවන්. ඒතර මේකෙදී අපි ඕනනම් ප්‍රස්ථාරයෙන් දුත් වෙන්නේ මෙහෙමනේ. දැන් දන්නවා. එකයට u එක එකයට v. මෙහෙම මොකද හේතුව මේ අවස්ථාවේදී u ධනයි v ධනයි. ඒ නිසා ප්‍රස්ථාර බිඳුව. මේක දික් කරලා පුළුවන් අපිට මේක හොයාගන්න. අද ගන්න කතාව
ඔව් S කියන්නේ තිරය. ඉවරද ඇඳලා? බලන්න ඇඳලා ඉවර නැති අය අත උස්සන්න පොඩ්ඩක්. එයා ටයිම් එක දෙන්න ආන්නේ. ඇඳලා ඉවර නැති අය අත උස්සන්න. එතන ටයිම් එක දෙන්න. එතන. ඔක්කොම ඉවරයි නේ? හරි. අපි ඔහොම ඉතින් අදම අවතල කාර්යය දැන් ආයෙ මුකුත් ලියන්න දෙයක් නැහැ කතාව ඕකමයි. දැන් අවතල කාර්යය කොහොමද කරන්නේ? ඉතින් ඔහොම මෙන්න මාතෘකාව ලියන්නේ. ඔය ඉතින් විස්තර ඔක්කොම ඕනේ නැහැ. අවතල කාර්යයක නාභිගුර සෙවීම. මේ විදිහට. අවතල කාර්යයක නාභිගුර සෙවීම. ඉතින් අර විදිහටම රට හුරු වලින් රේඛාවක් අඳින්න ඔය ටික ඔක්කොම තියෙනවා. ඒවා ලියන්න ඕනේ නැහැ නේ. අරක තියෙනවනේ. ඒ ටික මේකට කපලා අලව ගන්න. මේක හරිනේ. මේක මකන්න ඕනේ නැහැ. ඉතින් මෙතන අවතල කාර්යයක් දාමු. අවතල කාර්යය අයින් කරලා. මෙතෙන් අපි දානවා අවතල කාර්යය. එයාව මෙව ගන්න. ඊළඟට අවතල කාර්යය අපි දන්නවා කොහොමද ප්‍රතිබිම්බ හැදෙන්නේ මේ පැත්තෙමයි. ඉතින් මේක මෙහෙම කරන්නත් පුළුවන්. නමුත් මේ වල පොතේ දීලා තියෙනවා දර්පණය පොඩ්ඩක් වෙනස් කරලා නේ. මේ කරලා තියෙන්නේ දර්පණය යට දාලා තීව්‍ර යට දාලා වස්තුව මෙතන උඩින් අරන්. ඉතින් එකම තමයි ඉතින් ගානේ අහන විදිහට කරන්න දැන් මෙහෙම ඕනනම් පුළුවන්. නමුත් ඔයාලගේ පොතේ තියෙන්නේ වස්තුව උඩින් තියලා මෙයාව යට දාලා. ඉතින් පොඩි වෙනසක් ලොකු වෙනසක් කරලා තියෙනවා. මොකද කරන්නේ? අපිත් එහෙම කරමු. මොකද කරන්නේ? මෙයාව යට දානවා. මෙයාව යට දානවා නම් දර්පණයත් යට යන්න ඕනේ. ඔන්න නිවේශන කූර මේ හැරි. නිවේශන කොට නිල් පාටයි. ඔන්න නිවේශන කූර. දර්පණය මෙතන. දර්පණය මෙතන. එතකොට මෙයාගේ ප්‍රතිබිම්බය අපිට තේරෙනවා මේක එක හැදෙනවනේ මේ හැරියේ. වස්තුව උඩ. මෙයා උඩින් තියෙනවා. වස්තුව මෙහි. එල්ලලා. in object. හරිද? දැන් එතකොට හරි අපි ගන්නවා මේක එහාට යනවා නේ. මොකද දැන් අපි ගන්නවා අවතල කාචයක ප්‍රතිබිම්බය හැදෙන වස්තුවට ඉස්සරහින්. එතකොට මෙහෙම. වස්තුවට ඉස්සරහින් තමයි අවතල කාචයක ප්‍රතිබිම්බය හැදෙන්නේ. ඉතින් එතකොට වස්තුව මෙතන නම් object O ප්‍රතිබිම්බය හැදෙන එයා ටිකක් ඉස්සරහින්. මෙන්න මේ වගේ තැනකනේ පොඩ්ඩක් කුඩා වෙලා හැදෙන්නේ. IO. කොහොමද කියන්නේ අපිට තේරෙනවා මෙයාගේ ප්‍රතිබිම්බය හැදෙනවා මෙතන. IP. හරිනේ වැඩි. දැන් ඉතින් මේ දෙන්නව අර වගේම සෙට් කරගෙන දුර හොයාගන්නයි තියෙන්නේ. එතකොට මේක මම ගන්නවා y. අර වගේ මෙතන ගන්නවා x කියලා. මේක x නම් ඔයාලට තේරෙනවා මේකත් x. දර්පණයක ප්‍රතිබිම්බේ. මේක x නම් මේකත් x. මේකේ ප්‍රතිබිම්බ දුර මේක ඇස. එහෙනම් මේක තමයි වස්තු දුර මේක. u. ප්‍රතිබිම්බ දුර මේක v. හරි v කියන්නේ x ඍණ y. අපරාධ නැතුයි. හරි කතාව. ප්‍රස්තාරයන්දී මෙයා ඇවිල්ලා මේ දෙන්නම ධන අවස්ථාවක් විතරනේ ඉන්නේ. අනික මෙයාගේ නාභි දුරක් ධනයි. ප්‍රස්තාරය අනිවාර්යෙන් එන්න ඕනේ මෙන්න.
මේකෙන් එනවා එක යටේ. ඔන්න වැඩි. කොච්චර කතාව. දැන් ලේසි දමාවරුද භෞතික විද්‍යාව හරි ලේසි මෙතනින් ඇහැක් ගන්න. මේ පැත්තෙන් ඇහැක් ගන්නද? පිළිගෙන යමු. මේ හැදී විතර ඇහැක් ගන්න. ඔන්න අවතර කාච්. ඉතින් මේවා අඳින්න හැන්දෑම තමයි මතක ඉන්නේ. ඒ නිසා දැන් අඳින්න. ස්ක්‍රීන්ෂොට් එහෙම ගහගන්න එපා අඳින්න. හරි. ඉවරද ඇඳලා? බලන්න ඉවර නැති අය ඉන්නවනේ අත උස්සන්. ඉවර නැති අය. නෑ නේ හොඳයි. ඔන්න මේ කතාව ඉවරයි. කාච කතාව ඉවරයි. ඊළඟට අපි කරමු අර මේ අර ප්‍රිස්මේ අවදි කෝණ ක්‍රමයෙන් ප්‍රිස්ම ද්‍රව්‍යයක වර්තමානකේ හොයන ප්‍රැක්ටිකල් එක. දැන් කලින් අපි ප්‍රිස්මේක වර්තමානකේ හෙව්වා අවමප ගමන කෝණය හොයලා. දැන් අවදි කෝණය හොයන ක්‍රමයකුත් තියෙනවා. අපි ඒකත් බලමු. ඒ කියන්නේ ටියුට් එක වල සම්පූර්ණයෙන් දීලා තියෙනවා. ඒක බලලා අපි කරන් යන්න ඉස්සරහ තියෙන්නේ. දැන් අපිට ඉතුරු වෙනවද? දැන් මතක් කරගන්න දැන්. ඉතුරු තමයි යාන්ත්‍ර විද්‍යාවේ අර යූනලේ ක්‍රියා රූපකරණයේ අර ද්‍රවමානයේ කියවේ විදිහට. ඒක මම දෙන්නම් ටයිප් කරලා. යාන්ත්‍ර විද්‍යාව මුල දෙක කරා. ඊළඟට ආලෝකයේ මේක කරාම ඉවරයි. තව නිකන් අර එහෙන් මෙහෙන් පොඩි පොඩි ඒවා දෙනවා. ඒව ඔයාලා බලන්න. ඊට පස්සේ දෝලනා තරංගත් අපි ඔක්කොම කරා අර ඇදෙන ස්කන්ධයක කරේ නෑ. ඒක මම දෙන්නම්. ඒ ඉතුරු ටික තමයි ඊළඟ දවසේ කරන්න තියෙන්නේ. පදාර්ථයේ ගුණ අපි දැන් දීලා තියෙනවා බලමු මේක. විතර වැඩි ඉවරයි කියන්නේ. හරි. බලමු පදාර්ථයේ ගුණ නම් ඔයාලත් එක්ක ඩිස්කස් කරන්න දෙයක් නෑ. බොහොම පොඩි ප්‍රැක්ටිකල්ස් තියෙන. මම ටියුබ් තුන ඔක්කොම හදලා තියෙනවා. ඒක ඉතින් ඔයාලට බලා ගන්නත් පුළුවන්. මම සම්පූර්ණ විස්තර ඇතුළේ ඒක දීලා තියෙනවා. බලමු. මේ බලන්න. මේක ඉවරයි. ඉන්න මේක තමයි අපි දැන් කරන්න යන්නේ. අවදි කෝණ ක්‍රමයෙන් ප්‍රිස්ම ද්‍රව්‍යයක වර්තමානකයේ සෙවීම. මේකේ අන්තිමට ඇවිල්ලා තියෙන්නේ බලමු. 2008. මේක තමයි වැඩි මේක. මේකෙත් ඔක්කොම කරුණු ටික දීලා තියෙන්නේ හදලා. ඔයාලට නිකන් ඔක් කරන් යන්න විතරයි තියෙන්නේ. මේ ඔක් කරන වැඩි. ඔන්න අහගන්න ඉස්සෙල්ලා. ප්‍රිස්මයක් මෙහෙම ගන්නවා. අවදි කෝණය කියන්නේ මොකද්ද? අපි දන්නවනේ අර නේ. ගහනතල මාධ්‍යයක ඉඳන් විරලතල මාධ්‍යයකට ආලෝකය ගමන් කරද්දී පතන කෝණය ටික ටික වැඩි කරන් යද්දී
ගහනතර මාධ්‍යයෙන් විචලතර මාධ්‍ය වැඩි අපි දන්නවා යන්නේ එක මෙහෙම නම් මෙයා මෙහෙම හැදලා යන්නේ. මෙයා ටික වැඩි කරන්න මේ කෝණේ වැඩි වෙනවා තමයි. වැඩි වෙලා කිසියම් අවස්ථාවක මේ නිර්ගත නැත්නම් මේ වර්තන කිරණේ මේ පෘෂ්ඨයේ දිගේම යනවා. අන්න ඒ වෙලාවට අදාළ පතන කෝණයට අපි කියනවා අවදි කෝණය කියලා. ඔන්නෝක මෙතෙන් පාවිච්චි කරන්න යන්නේ. මෙහෙමයි කරන්නේ. මෙතන ළඟින්ම ගන්නවා අල්පෙනෙත්තක්. ගහලා මේ පැත්තේ පෘෂ්ඨයේ අපි ABC කියමු. B ඉඳන් C දක්වා ඇස මෙහෙම ගෙන යමින් මේ අල්පෙනෙත් දිහා බලනවා. දැන් ඔයාලා තේරෙනවා මේ අල්පෙනෙත් හරහා එන ආලෝක කිරණ මෙහෙම එනවා. මෙතනින් වැදිලා මෙහෙම පරාවර්තන වෙනවා. සරි මෙතන උත්තනවා. මෙහෙම එනවා. මෙතනින් ආය යන්නේ කොහාටද? ගහන තරම් නම් විරලා දන්න. මෙයා මෙහෙම යනවා. මෙයාට යන්න පුළුවන් යම්කිසි රේන්ජ් එකක් තියෙනවා. දැන් මේ කිරණය ඔයාලට පේනවා තව ටිකක් මෙහිම ආලෝක කිරණයක් ආවොත් මේ කෝණයට වඩා මෙයා වැඩි. වැඩි වුණාම මෙතන අඩුයි. මෙතන අඩු නිසා මෙයාට මෙහෙම ගිය හැකියි. ඉතින් ඔහොම ගිහිල්ලා මෙතනින් අවදි කෝණය හදන තැනක් එනවනේ. මෙන්න මෙහෙම තැනක් ගන්න හිතුවා. දැන් තව ටිකක් උඩ වැදෙන එකක් ආවොත් මෙතන ගොඩක් පොඩි නිසා මෙතන ලොකුයි. මෙහෙම එකක් හදනවා. මෙතන අවදි කෝණය නම් මේක හරියට මේ පෘෂ්ඨයේ දිගේ යන්නේ නේ. ඒ කියන්නේ මේකෙන් යන ආලෝක කිරණ ඔයාලට පේනවා මේ එක පැත්තකින් නම් මේ පැත්තේ යම් කිසි තැනක් වෙනකන් විතරයි යන්නේ. එතනින් එහාට යන්නේ නැහැ. ඒ එතනින් එහාට කිසිම කිරණයක් එළියට යන්නේ නැහැ. අවදි කෝණය හදන තැනින් පස්සේ තව එහාට ගියොත් මේ කෝණය තව ලොකු වෙනවා. එතනින් එහාට යන්නේ නැහැ. ඒ නිසා මේක හරහා යන අවසාන කිරණේ අවදි කෝණය හරහා යන්නේ. අවදි කෝණය තියෙන්නේ. පෘෂ්ඨය හරහා යන්නේ. පෘෂ්ඨයේ දිගේ යන්නේ. මේක ඒ කියන්නේ මේ පැත්තෙන් බලපුවම මේ හරියදී නම් අල්පෙනිත්ත පේනවා. තව එහාට ගියාම ඒත් පේනවා. තව එහාට ගියාම ඒත් පේනවා. මෙන්න මෙතෙන් දක්ම අල්පෙනිත්ත පෙනී නොපෙනී. තව පොඩ්ඩක් එහාට පෙන්නොත් අල්පෙනිත්ත පේන්නේ නැහැ. කතාව තේරුණාද? අපි කරන්නේ කොහොම හරි කරලා අල්පෙනිත්ත අර පෙනී නොපෙනී යන අවස්ථාවේ තැන අල්ල ගන්නවා. අල්ලගෙන ඒක නිකන් අවසාන අවස්ථාව. මේකට චූට්ටක් මේ පැත්තකට හිතන්නේ. මෙහෙම ගියොත් මෙයා මෙහෙම යන අවසාන අවස්ථාව නිකන් අවදි කෝණේව තමයි එතන හදන්නේ. ඒ වෙලාවේ මේක ළඟින්ම ගහ ගන්නවා අල්පෙනිත්තක් ගාලා බලලා. මේ ඈතනුත් තව එකක් ගහ ගන්නවා. ගහගෙන මොකද කරන්නේ? අපිට දැන් අනික්ක වැඩක් නැහැ. මේක වෙනම ඇඳ ගන්නවා. මොකද ඇඳගන්නේ? අර පෙනී නොපෙනී යන අවස්ථාව. ඒකෙදි මෙයා මෙහෙම එනවා වදිනවා මෙතන අවදි කෝණය. මෙයා මෙන්න ගියා මෙතන අවදි කෝණය. චුට්ටක් මෙයා දෙනවා මෙන්න. අල්පෙනිත්ත ගහලා තියෙනවා. දැන් මේකෙන් තමයි වැඩේ කරන්න යන්නේ. ඔන්න බලන්න ওই ටික ඔකේ තියෙනවා ප්‍රැක්ටිකල් එකේ දීලා අපි බලමු. මේ තියෙන මේ පැත්තේ දැන් බලන්න මෙහෙම කිසියම් එකක් තියෙන්න පුළුවන් මෙතනදී අවදි කෝණය හදන්න මෙතනදී. එහෙම එකක් වුණොත් එයා මේක දිගේ මෙහෙම යනවා. ඒ කියන්නේ මේ පැත්තේ කෙළවරෙම බැලුවත් අල්පෙනිත්ත පේනවා. ටික ටික ඉස්සරහට යන්න සෝරි මේ මෙතන මේක වෙනස් වෙන තැනක්. මෙන්න මේ අවසාන තැන. මෙන්න මෙතනදී වදින එකේ ගිහිල්ලා මෙතන අවදි කෝණය හදනවා. ඒ වෙලාවේදී මෙයා එළියට යනවා අවසාන අවස්ථාව. එතනින් එහාට කිසිම එකක් යන්නේ නැහැ. ඇත්තටම අවදි කෝණයේදී යන්න ඕනේ මේක දිගේ. නමුත් අපි චූට්ටක් ඊට කලින් අවස්ථාව ගන්නවා දශමයක් කලින්. එතකොට මෙයා මෙහෙමනේ යන්නේ. ඒ නිසා මේක වළංගුයි. ඒ අවස්ථාව අපි අල්ල ගන්න එකයි කරන්නේ. බලමු කොහොමද අල්ලගන්නේ. ABC පෘෂ්ඨයේ AB ස්පර්ශ වන පරිදි O අල්පෙනිත්තක් තබා ඇතයි සිතන්න. සිතන්න මේ තබන්න ඉතින් ඈ. ඔන්න O අල්පෙනිත්තක් තිබ්බා. ඊළඟට O හරහා පෘෂ්ඨයට ඇතුල් වන කිරණ වලින් කොටසක් AC පෘෂ්ඨයෙන් වර්ධනය
QA මෙතනින් එළියට යන්නත් පුළුවන් AC පෘෂ්ඨයෙන්. එහෙම නැත්නම් කොටසක් පූර්ණාභ්‍යන්තර පරාවර්තනයේ භාජනය වේ. කොටසක් ආපහු වෙනවා. සමහර ඒවා මේක දිගෙත් යනවා. ඊළඟට Q ලක්ෂයේදී අවදි කෝණය තනයි නම් ඒවා අවදි වර්තනයටත් අවදි පරාවර්තනයටත් භාජනය වේ. හරිනේ. ඉතින් දැන් මේ Q ලක්ෂය ගැන කියන්නේ. ඒක ඇත්තම වැඩක් නෑ අපිට. අපිට ඕනේ QA කොටස තුල පතිත වන කිරණ AC තුලින් නිර්ගත වන අතරම ආංශික පරාවර්තනයේද භාජනය වේ. නමුත් QC කොටසෙන් සිදුවන්නේ පූර්ණාභ්‍යන්තර පරාවර්තනයේ බැවින් එහි දීප්තිය වැඩි. මේ කොටස කියන්නේ. දැන් මෙයා කියන්නේ මෙන්න මෙතන. මේ QA කොටසේ වර්තනය වෙන්නේ එළියට. ඒකෙදිත් යම් ප්‍රමාණයක් පරාවර්තනය වෙනවා. නමුත් දැන් මේවා આવොත් මෙහි යනවා තව. නමුත් ඒක දීප්තියක් නැහැ. හැබැයි QC කොටසෙන් යන ඒවා කෙලිම පූර්ණාභ්‍යන්තර පරාවර්තනෙ විතරයි වෙන්නේ. ඒ නිසා හොඳ දීප්තියකින් නිකන් මෙහාට එනවා මේ කිරණ. දැන් ඒවා තමයි අපි අධ්‍යයනය කරන්න යන්නේ. එම නිසා මෙහි අරමුණ වන්නේ BC තුලින් BC තුලින් AC දෙස බලා C සිට B දක්වා ඇසගෙන යමින් මේ පැත්තෙන් මෙහාට ඇසගෙන යමින් අවදි පරාවර්තන කිරණය හඳුනා ගැනීමයි මම අර කිව්වේ. බලන්න. අඳින පූර්වම සුදු කඩදාසියක් සවි කර ප්‍රිස්මයේ තබා එහි දාර සලකුණු කර ගන්න. හරි. AB පෘෂ්ඨයේ ස්පර්ශ වන පරිදි O අල්පෙනිත. දැන් මේ වචනේ වැදගත්. මොකක්ද වචනේ? ස්පර්ශ වන ලෙස. ඇයි AB ට පොඩ්ඩක් තව එහා පැත්තෙන් තිබ්බොත් ඒ කිරණයත් පොඩ්ඩක් වර්ධනය වෙලානේ ඇතුළට එන්නේ. ප්‍රිස්මයේ ඇතුළට එන්නේත් වර්ධනය වෙලානේ. ඒ නිසා එහෙම නැතුව අර පළවෙනි අල්පෙනෙත් AB පෘෂ්ඨයේ ස්පර්ශ වෙන්නම ගහන්න ඕනේ. හරිනේ. ඉස්සරහට යන්න. ඊළඟට හරි. ඊළඟට BC තුලින් AC දෙස බලා C සිට B දක්වා ඇසගෙන යමින් Oහි ප්‍රතිබිම්බයේ පෙනෙන නොපෙනෙන අවස්ථාව ලබා ගන්න. අපි අර කිව්වේ. එම අවස්ථාවේ Oහිදී ප්‍රතිබිම්බය හා ඒ කෙරේ කියවන පරිදි මෙහෙම එකක් ගන්න ඕන බලන්න මම ගන්න දේ දැන් කියලා දෙන්නම්. මෙහෙමයි ගන්න. මොකද්ද? BC පෘෂ්ඨයෙන් AB දිස බලා මේ පැත්තට බලන්න ඕනේ. මොකද මෙහෙන්නේ කිරණේ එන්නේ. කොහමද? BC පෘෂ්ඨයෙන් AB දිස බලා. එහෙම නේද ඔක තිබ්බේ. බලමු. නැත්නම් ඒක හදාගන්න. BC තුලින් AC දිස බලා. හරි මේක ෂුවර් එකට මාරු කරලා ඇත්තනේ. හරිනේ AC ABC අනිත් පැත්තට තියෙන්නේ. හරි ඒක මාත් එහෙම දාන්නම්. මෙතන B මෙතන C. හරි. දැන් බලන්න BC තුලින් AC දෙස බලා හරියට ලියන්න ඕනේ. BC තුලින් AC දෙස බලා C සිට B දක්වා ඇසගෙන යමින් මෙහි ඉඳන් මෙහාට ගෙන යමින් ඇසගෙන යමින් ඕහි ප්‍රතිබිම්බය පෙනෙන නොපෙනෙන අවස්ථාවේ ඒකත් එක්ක ඒකරේ කියවන පරිදි BC පෘෂ්ඨයට හැකිතරම් ආසන්නයෙන් ළඟින්ම P1 අල්පෙනෙත ගන්න. ඊළඟට Oහි ප්‍රතිබිම්බයත් P1 අල්පෙනිත්තත් දෙකම සමග ඒකරේ කියවන පරිදි BC පෘෂ්ඨයට හැකිතරම් ඈතින් P2 ගන්න. ඇයි මේ දෙන්න හැකිතරම් ඈතින් ගහගන්නේ? හැකිතරම් ඈතින් ගහන්න කියන්නේ ඉතින් එකක් ලැබ් එකේ ගාලා අනික ගෙදර ගෙනල්ලා ගහන්න එපා. පේන හැකිතරම් ඈතින්. ඇයි මම කලින් කිව්වා. නිශ්චිත රේඛාවක් ඇඳගන්න ඕනෑම පොයින්ට් එකක් හැකිතරම් ඈතින් තියෙන්න ඕනේ. ලං වෙලා තිබ්බොත් ඕක හරහා යන්න පුළුවන් රේඛා ගොඩක් අඳින්න පුළුවන්. මම කලින් ඇඳලා පෙන්නන්නේ. දැන් මෙහෙම ඈතින් නම් ඕකේ මෙච්චරයි රේඛාව. මේක ළඟින් තිබ්බොත් මෙහෙම අඳින්නත් පුළුවන්. මෙහෙම අඳින්නත් පුළුවන්. මෙහෙමත් පුළුවන්. ඒ නිසා මේ දෙන්න හැකිතරම් ඈතින් ගන්න ඕනේ. කියන්නේ පළවෙනි අල්පෙන්ත DC පෘෂ්ඨයට හැකිතරම් ආසන්නයි. දෙවෙනි එක හැකිතරම් ඈතින්. වැඩි හරි. මම මේක ලකුණු කරගත්තා. දැන් කොහමද තියෙන්නේ? දැන් තියෙන්නේ මෙහෙම.
හරි. ඔන්න මේ වැඩි හරි. දැන් මෙතෙන් ආවා. දැන් මොනවද අපි ගාව තියෙන්නේ? මෙතන අල්පෙනිටක් තියෙනවා. මේ පැත්තන අල්පෙනිටක් ගහලා තියෙනවා. මේ හරිය අල්පෙනිටක් ගහලා තියෙනවා. කොච්චර අපි ගාව තියෙන්නේ? රේඛා දෙන්නේ. දැන් මේ පෘෂ්ඨේ ලකුණු සලකුණුත් කරලා තියෙන්නේ කඩදාසිය ගන්නවා ඉතින්. අර මොකද කරන්නේ? මෙතෙන්ද ගහනවා මෙතෙන්ද ලම්බකයක්. ගහලා ඒ ලම්බකේ දික් කරනවා. මේ දුර තියෙනවනේ. අපි මෙතන n කියමු. OM සමානයි MN. වන පරිදි මේක දික් කරනවා. ලකුණු කරගන්නවා. මොකද මෙතන ඉඳන් මේ පෘෂ්ඨේ ලම්බකයක් ගැහුවා. ඒ ලම්බකය මේ දිගට සමාන දුරකින් මෙතන n කියලා පොයින්ට් එකක් ලකුණු කරගත්තා. දැන් කරන්නේ මේ n ඉඳන් මේ p එක මේ පොයින්ට් එක ලකුණු කරනවා. යා කරනවා. මේකත් හරි. මේකත් යා කරලා තියෙනවා. දැන් කරන්නේ මේ දෙන්න යා කරනවා. ඔන්න කිරණේ ගමන් මාර්ගය ගත්තා. කොහොමද ගත්තේ ගමන් මාර්ගය? එතෙන් දැන් මෙතන ලම්බකයක් ගැහුවා. ඒක දික් කරා මේ දුරට සමානව මේ දුර ලකුණු කරා. එතන ඉඳන් මෙයාව දික් කරා. ඒ කියන්නේ මොකද්ද කරන්නේ? මේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ වෙන්නේ. පරාවර්තන නියම තියෙනවා. බලලා ඕලෙවල් වල එහෙම ඇඳලා ඇති කණ්ණාඩියකින් පරාවර්තනය වෙන එකේ ප්‍රතිබිම්බය අදන වෙන්නේ. ඉතින් පරාවර්තන නියම වලට අනුව මේ වස්තු දුරට ප්‍රතිබිම්බ දුර සමාන වෙනවා හැම වෙලෙම. ඒ නිසා මෙයාට ලම්බකයක් ගහලා මේ දුරට සමානව මේක ලකුණු කරේ. එතනින් එනවා වගේ තමයි මෙයා එන්නේ. ඕක තමයි පරාවර්තනය කියන්නේ. ඒකයි මෙහෙම කරේ. පරාවර්තනයක දික් කරා මෙතෙන්. මේක ලකුණු කරගත්තා. දැන් මේක තමයි අපි අර හොය හොය හිටපු කිරණේ. මේ අවස්ථාවේ මෙතන කෝණේ අවදි කෝණය කියලා අපි දන්නවා. දැන් ඉතින් මේ කෝණය මැන ගන්නයි තියෙන්නේ. වැඩේ තේරුණාද? කරන විදිය දැන් ඔක මෙතන ඇති. මේ නිශ්චිත කිරණයක් ලබා ගැනීමේ පහසුව සඳහා හැකිතරම් ඈතින් කතාව හරිනේ. දැන් මෙහෙම ගත්තා P1 P2 තියෙනවා. P1 P2 යා කර BC හමු වන තෙක් දික් කරන්න එම ලක්ෂය P O සිට AC ට ලම්බකයක් අඳින්න OL සමාන LI වන පරිදි එක දික් කරන්න IP යා කර විට ලැබෙන රේඛාව AC කපන ලක්ෂය Q ලෙස ලකුණු කරන්න ඔන්න ගත්තා. දැන් OQ QP යා කළ විට P1 P2 හරහා යන කිරණේ ප්‍රිස්මය තුල ගමන් මාර්ගය ලැබේ. ඔය කිව්ව කතාව. මෙන්න මෙතන P එන්න ඕන එක ලකුණු වෙලා නැහැ. ඔයාලා හදාගන්න. මෙතන තමයි P. දැන් අපිට පුළුවන් මේ OQP කියන එක මැන ගන්න නේ. OQP කියන එක මැන ගන්න. දැන් මේ අවස්ථාවේ බලන්න මරු වැඩක් කරනවා. දැන් OQP කියන්නේ මෙතන. දැන් ඇත්තට මෙතන මේ එන්න මෙහෙම ගන්න පුළුවන්. මෙතන තමයි Q මෙතන P. මෙතන ඔන්න බලන්න මට කලින් මෙතන නෙමෙයි අවදි කෝණය. මෙතනත් අවදි කෝණය එන අවස්ථාවක් එනවා. ඒකට තව එහාට යන්න ඕනේ. හැබැයි ඊට කලින් මෙතන අවදි කෝණය එනවනේ. දැන් බලන්න දෙන්න. මෙහෙම ගිහිල්ලා මේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයේ මේවා සම්පූර්ණනේ. මේවා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. කෝණය ලොකුයි අවදි කෝණයට වඩා. අපි දන්නවා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙන්නේ පතන කෝණය අවදි කෝණයට වඩා ලොකු වුණොත්. තවත් ලොකුයි නම්. එතකොට යන්නේ අනිත් පැත්තට ආපහු යනවා. දැන් මේ පතන කෝණය ටික ටික පොඩි කර කර යනවා. ඔයාලට තේරෙනවා තව චූට්ටක් මෙහා එහාට ගියොත් මොකද වෙන්නේ? තව පොඩ්ඩක් එහාට ගියොත් මෙතන අවදි කෝණයට වඩා කුඩයි. එතකොට මෙහා මෙහි පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙන්නේ නැහැ. මෙහෙන් එළියට යනවා. තේරෙනවද කතාව?
මෙන්න මේ කෙලවරින් යන කිරණයේදී මෙතන අවදි කෝණය හදනවා. මෙන්න මෙතන. හරිද? මෙයා මෙහෙම ගියා එළියට යනවා මෙහෙම. තව චුට්ටක් මෙයා ලොකු කරපු ගමන් ඔන්න අවදි කෝණ අවස්ථාව එනවා. ඒ කිරණය තමයි මේ පැත්තේ එළියෙම යන්නේ. ඇත්තට මෙතන අවදි කෝණය හදන්න ඕනේ නැහැ ඔකෙදි උඩ. මෙතන අවදි කෝණය හදුවා නම් හරි. මොකද තවත් එළියට යන්න යන තමයි මෙහි අවදි කෝණය හදන තැන එන්නේ. ඒක තමයි පස්සේ ඉන්නේ. ඒක එතෙන් එන්න ඕනේ නැහැ අපිට. ඊට කලින් මෙතන අවදි කෝණය හදන එකෙන් අවසාන එක එනවා එළියට. එතනින් පල්ලෙහාට යන්න තව මේ පැත්තෙන් යන්නේ. ඒ නිසා මෙහි ඒවා ඔක්කොම යනවා. මේ පැත්තෙන් එහාට ආයෙ යන්නේ නැහැ. ආයෙ කිරණ එන්නේ නැහැ මෙහි. ඒ නිසා මේ වෙලාවේ අවදි කෝණය හදන්නේ මෙන්න මෙතන. සෝරි මට ඒක පැටලුණා. මෙතන තමයි අවදි කෝණය. හේතු තේරුණානේ? මේකට තව චූට්ටක් ඉස්සුවොත් මෙයා එළියට යනවා. ඒ කියන්නේ වර්තනීය වෙලා යනවා. ඒකට තව පොඩ්ඩක් පල්ලෙහාට කරොත් මෙතන මේ කෝණය ලොකු වෙන හින්දා අවදි කෝණය හැදෙනවා. ඒකමයි මේ උඩම තැන. ඒ අවස්ථාව තමයි අපි ලකුණු කරගත්තේ. දැන් අපිට පුළුවන් මේ කෝණය මැන ගන්න. මොකද ඉරි ඇඳලා තියෙන්නේ. එතකොට මෙන්න මේ OQP කියන කෝණය සමානයි 2c. එහෙනම් c කියන්නේ OQP එක බෙදන්න ඕන දෙකකින්. අදාව තේරුණාද? මෙහෙම තමයි මේක ගන්න. අවදි කෝණය හැදෙන්නේ මෙතන. අර තියාගන්න. හරිද බලන්න ප්‍රශ්න තියෙනවා නම් අහන්න එක ගැන පොඩ්ඩක් අපහැදිලි දැන් තියෙනවද? බලන්න ආයෙ කියන්න ඕන කියන දාන්න chat එකේ. ආයෙ කියන්න ඕන කියන දාන්න chat එකේ. නෑ නේ තේරුණා නේ හැමෝටම නේ. ඔව් අවදි කෝණය ගද්දී ඔයා කියන්නේ කොතන අවදි කෝණය ගත්තද? දැන් මේ අවසාන කිරණේ එන වෙලාවේ Q ගේ කෝණය හරියටම අවදි කෝණය. මේ Q ගේ කෝණය තව වැඩි වුණොත් ඇත්තටම වෙන්නේ මිහින් යනවා. තව මෙහාට යන්නේ මේක මෙහාට එන්නේ. Q ගේ කෝණය ලොකු වෙන්න මේ කිරණ මේ පැත්තට එන්නේ. Q කෝණය පොඩිම අවස්ථාවේ තමයි මෙහින් යන්නේ. ඒ නිසා මේ පොඩිම පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙන පොඩිම එක තමයි අවදි කෝණය. ඒ නිසා Q ගේ හරියටම අවදි කෝණය තමයි තියෙන්නේ මේ පැත්තෙන්ම යන්නේ. තව එහාට පල්ලෙහාට යන්න මෙයා මෙහින් එනවා. තව මෙතනින් උඩට ගියොත් මෙයා මේ පැත්තට වර්ධනය වෙනවා. තව උඩට ගියොත් මෙයා මෙහාට යනවා. තේරුණාද කතාව? මෙහි ගියොත් මෙහි. මෙතනින් පල්ලෙහාට යන්න මේ පැත්තේ. මේක තමයි හරියටම මෙතනින් යන එක. දැන් තේරුණාද? හරි. ඔක තමයි කතාව. දැන් ඔකට තව පොඩි වැඩ කෑල්ලක් දැම්ම හැකි. මෙතෙන් මෙන්න මෙතෙන් වෙන මාධ්‍යයක් මොකක් හරි පිළිවෙවොත් ඔය අවදි කෝණය ටිකක් පල්ලෙහාට යන්න ඕනේ බලන්න. ඒක පේනලා තියෙනවා මේකේ. ඉතින් ද්‍රවයක වර්තමානකයේ ඇසවීමට ඉහත පරීක්ෂණය දීර්ඝ කරන්න පුළුවන්. AC පෘෂ්ඨය මත අදාළ ද්‍රවය ආලේප කර ඉහත පරිදිම කරන්නලු. Ng විශාලයි NL වෙන්න ඕනලු. දැන් මොකද කරන්නේ? මෙහෙම වැඩක්. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙන්නේ එතකොට පල්ලෙහාට එද්දිද? කියන්නේ මේවා තමයි පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියන්නේ. ආහු පැත්තටම ආය යනවා කියන එක. මෙහාට ගියොත් වර්තනය. මෙහි පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය පටන් ගන්න පොඩිම කෝණය තමයි අවදි කෝණය. ඉතින් එතනමනේ. අවදි කෝණය කියලා අර්ථ දක්වන්නේ මේ දෙකේ අතර එක. වර්තනයෙන් පස්සේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට මාරු වෙන තැන තමයි අවදි කෝණය. මේවා පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය. මේක නිල් පාටින් ඇඳලා තියෙනවා. මේ රතු පාටික වර්තනය. දැන් මෙහෙම කර හැකියි. මෙතෙන්ට දානවා පොඩි මේ වගේ ද්‍රවයක්. මේ ද්‍රවයක් දානවා. දැන් මොකද වෙන්නේ? අපි දන්නවනේ අවදි කෝණය කියන්නේ හරියට තේරුණානේ. හරි.
අපි දන්නවා අවදි කෝණය කියන්නේ දැන් මෙතන මේ ග්ලාස් නේ මෙයාට කුඩා වෙන්න ඕනේ NL නැත්තම් අවදි වර්තනයක් වෙන්නේ නැහැ ලං වෙලා යන්නේ නිසා මෙයා එළිය කුඩායි එතකොට එළියට වෙන්නේ නැමෙන්නේ එහෙම කියලා තමයි ටික ටික පූර්ණ බෙදර පරාවර්තනය වෙන්නේ දැන් මේ අවස්ථාවේදී අපි දන්නා මෙන්න මෙහෙම සූත්‍රයක් තියෙනවා sin c = 1/8 ඔය අවදි කෝණයෙන් යන අවස්ථාවට දැම්ම නම් සූත්‍රයෙන් ඔහොම ස්නෙල් නියමය දැම්මම එතකොට ඇත්තට මේ 1 කියලා කියන්නේ දැන් මෙතන ඇත්තට මෙන්න මෙහෙම n sin c n sin a = nd sin b වගේ අවදි කෝණ අවස්ථාවට දැම්මොත් වෙනවා ng sin c = nl sin 90 නේ අවදි කෝණෙදී 1යි එහෙනම් sin c කියන්නේ nl බෙදීම ng ඒ කියන්නේ කලින් ආවේ 1/8 ng නේ දැන් nl බෙදීම ng මෙහෙම එකක් දැම්මොත් මෙයාට අපි c dash කියමුකෝ මේ වෙලාවේ අවදි කෝණය මේ c dash කියන එක නා ලොකුයි c ට වඩා ඒ කියන්නේ කලින් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය උනේ අවදි කෝණ කතාව උනේ මෙතනදී නම් දැන් වෙන්නේ තව ටිකක් ලොකුයි මේ හරියට ඔන්න ඔය වගේ තැනකදී ඒ කියන්නේ කලින් අවස්ථාවේ නම් මේ රතු පාට එක තමයි එළියෙන් ගියේ මීට චුට්ටක් උඩේ ඔක්කොම යනවා දැන් මේ අවස්ථාවට ගත්ත අලුත් එකේදී මෙයා මේ රතු පාට එක්කිනා આવොත් මොකද වෙන්නේ ඒක අවදි කෝණයට අඩුයි එයා වර්ධනය වෙනවා එළියට අවුලක් නැහැ තව චුට්ටක් පල්ලෙහාට ගියාම තමයි මේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තන කතාව වෙන්නේ මේ එළියෙන් මේ වගේ ද්‍රවයක් දැම්මොත් මේ කතාවට අනුව ඉතින් මේකට අනුව sin c හොයාගෙන අපිට පුළුවන් nl හොයාගන්න ඒ නිසා නොදන්නා ද්‍රවයක වර්තනාංකය හොයන්න මේ ක්‍රමේ ගන්න පුළුවන් පොඩ්ඩක් හිතලා බලන්න කරන විදිහ මේ සූත්‍ර දැම්ම nl හොයාගත්තා අපිට sin c dash අර වගේ මැනග හදා ගන්න පුළුවන් ඒ වෙලාවේදී තේරෙනවද මේ කතාව අරකමයි කරන්න තියෙන්නේ ඒක මෙතන දීලා තියෙනවා මේ දෙන්නේ AC පෘෂ්ඨය මත අදාළ ද්‍රව්‍ය ආලේප කර ඉහත පරිදිම හොයන්න. හැබැයි Ng විශාලයි වෙන්න ඕනේ මොකද නැත්නම් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙන්නේ නැහැ. දැන් එන අවදි කෝණය මෙහිදී ලැබෙන අවදි කෝණය C dash නම් C dash කුඩා කුඩා C dash කුඩායිද? ඔව් හරි. පල්ලෙහාට යන්න කුඩානේ වෙන්නේ නේ. sorry දැන් මේක ගත්තොත් නෑ හරි. NL මේ පැටලෙන හේතුව තමයි මේ වර්තනාංකය කියන එක එකට වඩා වැඩි අගයක් නේ. අපි ගත්තොත් වර්තනාංකයෙන් equation 5 වගේ අගයක් යන්නේ. එතකොට 1ට something නෑ මේක ලොකුයි. C dash ලොකුයි. C dash ලොකු වෙද්දී බලමු නේ. මේකෙන් මෙහෙම ng sin C dash සමානයි nl. කියන එක මෙතන equation 5ක් තිබුණා. මෙයා ලොකුයි. C dash ලොකුයි. මේක හරි. මේක හරි. C dash ලොකුයි කියන තම පල්ලෙහාට යන්න ඕනේ ඒකත් හරි. මේක හරි. මම ඕක දාලා දෙන්න වැරදි. බලමු. මෙහිදී ලැබෙන අවදි කෝණය C dash කුඩයි C කියලා දාලා තියෙන්නේ. නෑ C dash ලොකු වෙන්න ඕනේ. මොකද දන්නවද ඔයාලට මේක බැලුවත් තේරෙනවනේ. මේ nl සමානයි sin c dash බෙදීම sin c කියලා නෝනේ. ඒ කියන්නේ මේක එහා පැත්තට දැම්මොත් ඕනනම් ng කියන එකට අපි ලිය හැකිනේ 1ට sin c කියලා. ඒකෙන් මේක එනවා. මේක ආවට පස්සේ අපි දන්නවා nl කියන එක අනිවාර්යෙන් එකට වඩා ලොකු වගයක් වෙන්න බෑ. එකට වඩා ලොකු වෙන්න නම් මෙයා ලොකු වෙන්න ඕනේ. ඒ කියන්නේ c dash ලොකුයි. c dash ලොකුයි c ට වඩා ඈ. නමින්ද බෑ. ඔයාලා මේක මාරු කරගන්න. මෙතන සෝරි වැරද්දක් කළා ඈ. මේක c dash ලොකුයි c කියලා හදාගන්න. C dash ලොකුයි C කියලා. හරි කතාව තේරුණානේ C dash ලොකු වෙන්නයි ඕනේ C ට වඩා.
කලින් තිබ්බට අවදි කෝණය දැන් ලොකුයි. ඒක උතන මේ නිවැරදි කිරීමක් කරගන්නද මමත් ඒක හදලා දාන්නම් අය පාර. හරිනේ. තේරුණාද වැඩි? C' ලොකුයි C. දැන් අවදි කෝණය ලොකුයි මෙයාට වඩා. මේ පල්ලෙහාට යන ටික. එතනත් තේරෙනවා ලොකු වෙන්නයි උනේ. C' ලොකු එක හදාගන්න. ඒක මම අතින් හදද්දි වෙච්ච වැරද්දක්. හරි. කතාව තේරුණාද? බලන්න දාන්න chat එකට දැන්. දැන් අපි ටික දෙනා ඉන්නදී හැම තම කරගෙන යද්දි ටික අඩු වෙනවා. දාන්න බලන්න chat එකට දැන් තේරුණාද වැඩි? මේක හරි. දැන් උතර අද මම කරන්න ආපු වගේ මේ ටික ඉවරයි. තව ඉතුරු අර පදාර්ථයේ ಗುಣ ප්‍රැක්ටිකල් ටික ඉතින් මම ඔයාලට යෝජනා කරනවා ඒක ඔයාලා බලන්න ගෙදරින් ඒක මම කරන්න තරම් ලොකු දේවල් නෙමෙයි. තේරෙනවා ඔයාලා නිකම් කිව්ව ගමන්. තේරුම් නැත්තම් මගෙන් අහන්න. එතන ප්‍රැක්ටිකල් 4ක් තියෙනවා. ඉතින් කාලෙකින් ඒ විභාගයට ඇවිල්ලා නැහැ. 2019 ආව එකපාරක්. මේක 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 පහක් තියෙනවා. පදාර්ථයේ ಗುಣ කියන පාඩම. ඉතින් මම හිතනවා ඒවා මම ඩිස්කස් කරන්න තරම් දේවල් නෙමෙයි. ඒක ඔයාලා මේ පහ කියවන්න උතර. ඒක තේරෙනවා නිකන්. බොහොම පොඩි දේවල් එකේ තියෙන්නේ. සියලු කරුණු එක උදේ ලියලා තියෙනවා. ඔයාලා කයි කෙනෙක් නැත්නම් ඇති ඒවා. ඒ නිසා මේ ඒක ඉතින් ඔයාලා කියව ගන්න. පදාර්ථයේ ගුණ එන්නේ නැහැ කියලා තමයි හැමෝම හිතන්නේ එක්සෑම් වල ප්‍රැක්ටිකල්. හැබැයි 2019 ආව එකපාර ඈ. ඒ නිසා ඉන්න පුළුවන් මේ පාර. ඒ නිසා හොඳට ඔය ප්‍රැක්ටිකල් පහ කියවන්න තමයි. හොඳට තේර අනිවාර්යෙන් කියවම තමයි තේරෙනවා. මම ඔගේ ඔක්කොම ලියලා රූප ඇඳලා ඔක්කොම කරලා දාලා තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන් තමයි තේරෙනවා කියවම. හරි මයික්‍රොස්කෝප්. හරි මම ඊළඟ දවසේ කියලා දෙන්නම්. මට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න WhatsApp එකට දාලා තියන්න. හරි. දැන් අදට නම් අපි කතා ඉවර කරමු මෙතනින්. ඒතර ඊළඟ දවසේ හෙට තියෙනවා මේ අර ඉලෙක්ට්‍රොනික්ස් එක ෆෙට් කොටස කරන්න. ඒකට අවශ්‍යයි එන්න. කලින් ආවත් නැත්නම් ඒක අද අවුලක් නැහැ. ඔය හරි ගමන්නේ ඉලෙක්ට්‍රොනික්ස් ඉගෙනගෙන තියෙනවා නම් එන්නේ කොටසට. ඒතර ලබන සතියේ සෙනසුරාදා ඉරිදා සමුදා කොහොම සෙනසුරාදා තියෙනවා. අනිත් දවස් දෙකකින් උත් එකක් ගන්න වෙයි. අරගෙන අපි ක්ලාස් ඉවර කරමු. ප්‍රශ්න කරු තියෙනවා නම් අහන්න මේ සතියක් තව ඔයාලට කාලේ තියෙනවා. එහෙනම් ජය වේවා අපි ඊළඟ දවසේ හම්බෙමු. හෙට හම්බෙමු. එහෙනම් ගිහින්